තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගැඹුරු ධර්මය සාකච්ඡා කරමින් සිටින්නේ මේ ලෝකේ ජීවිත යථාර්ථයට යොමු වෙනකොට ගැඹුරු ධර්මයේ ඔස්සේ ආධ්‍යාත්මය ඇති වෙන්නේ අසාමාන්‍ය ගුණ වගාවක්. අපි දන්නවා මේ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චරනම් ගුණධර්ම වලින් යුක්තද කියලා සාරිපුත්ත සීහනාද සූත්‍රයේදී හොඳට තේරුම් ගන්න පුළුවන්. පාපිස්සක් වගේ, රොඩි කොල්ලෙක් වගේ, අංකණිච්ච ගුණෙක් වගේ. මේ විදිහට සාරිපුත්ත සායනහන්සේ උදාහරණ පෙන්වන්නේ කිසිම වැදගම්මකට නැති බවක් තමා තුළ ඉස්මතු වීම. එතකොට එහෙනම් ඒ නිහතමානී කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සමාජයේ අපි දකින සියලු කෙලෙස් ධර්මයන් හැම කෙලෙස් ධර්මයක්ම මාන්නය, එකට එක කිරීම, ඊර්ෂියාව, වෛරය, ක්‍රෝධය, රාගය මේ සෑම කෙලෙසයක්ම ඉස්මතු වෙන්නේ තමා කියන පදනම මුල් කරගෙන. එතකොට බුදුරන් වහන්සේගේ ධර්මයේ තුලදී පෙන්වන මූලිකම තැන තමයි තමා කියන කාරණාවේ වැරද්ද. තමා කියන කාරණාව නිස්සෘභා වීම තමයි අවසාන වෙන්නේ. එතකොට එහෙනම් තමා මත පදනම් වෙලා ගොඩනගෙන කෙලෙස් වලට ඉඩක් නැති වෙන්නේ ඒ සියලු කෙලෙස්ේ පාදකත්වයේ තමා නිසා. ඒකයි බුදුරන් වහන්සේ සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගයක් පෙන්වන්නේ. අපි ඒක නිතර ඉගෙනගෙන තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගයේ ඉස්මතු වීමටයි භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ පෙන්වන්නේ. එතකොට තමාවත් ඉක්ම වෙද්දී කිසිම කෙලෙසයකට ලෝකේ අපි දන්න ඉඩක් එන්නේ නැහැ. ඒ දකින්න කෝණය, ලෝකයේ දකින්න කෝණය, ලෝකයේ දකින්න කියන්නේ ඇතරම දැන් අපි අපට ලෝකයේ දකින්න කෝණය කියන කොටත් අපට යන්නේ තියෙන ලෝකයේ දකින්න කෝණය කියලා. ලෝකයේ දැක්ම මොකද ඒක සමුදයක් එක කතා කරන්නේ. මෙන්න මේ දැක්ම ඉස්මතු වෙන න්‍යාය තමයි පටිච්ච සමුප්පාද ධර්මය. පටිච්ච සමුප්පාද ධර්මය කියනකොට ප්‍රත්‍යයෙන් උපදින බව කියන කාරණාව. ප්‍රත්‍යයත් ඒ ඉපදීමත්. මෙන්න මේක දකිනකොට ඒ දැක්මට කියනවා පටිච්චසමුප්පාදේ. ඒ දකිනකොට තියෙන ලෝකයක් අයින් වෙනවා කියන කාරණාවත් ඇති ලෝකේ අසාරයි කියන කාරණාවත් මේ හැම එකක්ම ඉක්ම වෙනවා. අපට ලෝකේ මුලින් පේන්නේ එක්ක තියෙන ලෝකයෙන් ඉක්මවීම නැත්නම් ඇති ලෝකේ අසාරයි කියන එක. හැබැයි ඇති ලෝකේ අසාර බව මෙන්නේ සාරවත් දෙයකින්. ඒක තමයි මූලික දේ. නමුත් ධර්මයට යනකොට ඒක ඉක්ම වෙනවා. ඇති ලෝකේ අසාරයි කියලා මෙන්නේ සාරවත් දෙයකින්. සාරවත් දෙයක් කියන කාරණාවේ අත්විඳීමක් තමා කියන කාරණාව ඉස්මතු වීම නිසා තමයි ඇති ලෝකේ අසාරයි කියලා හම්බෙන්නේ. එහෙනම් එතනත් තමා ඉස්මතු වෙනවා. අපි මොන විදියකට කල්පනා කරගෙන ගියත් හොඳට හිතලා බැලුවොත් කොහෙන් ගියත් අපි අර සක්කාය දිට්ඨිය ගද්දුරුබද සූත්‍රයේ කියන විදිහට බල්ලගේ දන්වැල වගේ සක්කාය දිට්ඨියට කරකැවෙනවා. ධර්මය ඉගෙන ගන්නකොටත් අපි ධර්මය ඉගෙන ගන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයක් ඉගෙන ගන්න ඇති ලෝකයෙන් අයින් වෙන්න. අයින් වීමක් ලබන්න. ඒ තමයි ඉස්මතු වෙනවා. කොහෙන් ගිය සක්කාය දිට්ඨිය කරකැවෙනවා.
මේ සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් තථාගතයන් වහන්සේ ඉස්මතු කිරීම සඳහායි පටිච්ච සමුප්පාද ධර්මයේ පෙන්වා දෙන්නේ. එතකොට ඒ පටිච්ච සමුප්පාද ධර්මය පෙන්වන්නේ දකින්න කෝණය පිළිබඳව. දකින්න කෝණය කියනකොටත් දකින්නගේ කෝණය කියන එක නෙමෙයි. දකින්නගේ කෝණය කියනකොටත් අපි අහපව් ඒ තමාගේ ඇති කෝණය කියන කාරණාවට යමු වෙනවා. සක්කාය දිට්ඨිය දුරු කරත් මිම්ම තියෙනවා. මිම්ම තිබ්බට ඒ මිම්ම අසාර භව ප්‍රත්‍යක්ෂයි. අන්න එකයි සක්කාය දිට්ඨිය දුරු කිරීම කියන්නේ. එහෙමනම් මේ දකින්න කෝණයේ විග්‍රහයක් බුදුරණවහන්සේ පටිච්චසමුප්පාදයෙන් පෙන්වුවේ. අපට ඒ කෝණයේ විග්‍රහය හම්බ වෙනවා නම් යම්කිසි පරියායකින් එතන අපට ලැබීමක් වෙලානේ. එතන අපට හම්බවීමක් වෙලානේ. ලැබීමක් හමුවීමක් වෙලා නම් එතන මොකද තියෙන්නේ? ආයෙ තමයි. සක්කාය දිට්ඨිය දුරු වෙන මාර්ගයේ පෙන්න පටිච්චසමුප්පාද ධර්ම ඉගෙන ගන්න යන තැනත් ඉස්මතු වෙනවා සක්කාය දිට්ඨිය. හරියට ඉගෙන ගත්තේ නැත්නම්. එහෙනම් හම්බ වෙන්නට ඕන නැත්තේ මොකද්ද? හම්බ විය යුත්තේ යෝනිසෝ මනසිකාරයේ පමණි. යෝනිසෝ මනසිකාරය කියන්නේ විතරකයක් නෙමෙයිනේ. හිතන්න ඕන බව. හිතන්න ඕන බව. හිතලා ලැබෙන බව නෙමෙයි හිතන්න ඕන බව. නමුත් අපි කැමති හිතලා ලැබෙන බව. එච්චරටම මේ ලෝක සත්‍යය සුඛකාමානි භූතානි. සැපයට කැමති. යයන් තණ්හා පොණු භවිකා නන්දි රාග සහගත තතරාබි නන්දිනී. සතුටු වීමට කැමති. මේක තමයි පින්වතුනි මේ ලෝකයේ කෙනෙකුගේ පැවැත්ම කියලා කියන්නේ. ඉතින් මෙන්න මේක නැතිව අපට යෝනිසෝ මනසිකාරයක් ලැබීමක් කියනකොට ඒ විචක්ෂණශීලී බව හම්බ වීම. මෙන්න මේක හම්බ වෙන දහමක් හැටියට ධර්මය ඇහෙන්නට ඕනේ. මේ විදිහට දන්නේ නැති කෙනෙක් ඇත්තම විචක්ෂණශීලී නුවණ තියෙන කෙනාකට යොමු වෙනවා. මේක දන්නේ නැති කෙනෙකුට අර විෂය නිර්දේශයක් හැටියට ඉගෙන ගත්ත දෙයක් ගලපීමක් විතරයි. ඔබට සමහරලාට මෑත සමහර ඉගෙන ගන්න උගන්නන අයගේ කරුණ අහනකොට මටත් හරි සංවේගය ඇති වෙන දේවල් ඇහුණා. සමහර ඒවා උගන්වනවා අපි මෙච්චර කාලයක් ඉගෙන ගත්ත මේ හොඳ පරාසයක් අපි දන්න කරුණ. මේ ගැඹුරු විග්‍රහ කියලා පැහැදිලි කරනවා. එතකොට බලන්න මේ අවබෝධයකටද මේ විෂය කරුණක්ද? ඉගෙන ගන්න පටන් ගන්නෙම විෂය කරුණ. දැන් අපි දන්නවා සාමාන්‍ය ගමේ ගොඩේ කෙනෙකුට ඉගෙන ගත්තේ නැති කෙනෙකුට භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය ආදී කාරණා සහ එතනින් එහා තියෙන තවත් විද්‍යාඥයන්ගේ න්‍යායවල කියන කාරණාව අවිෂය දේවල්. ඒවා දන්නේ නැති දේවල්. ඒවා ගැඹුරු දේවල්. ඒවා වෙනම ගෝචර පත දේවල්. එතකොට ඒ අයට ඒක විශේෂයි. හැබැයි ඒවා ගන්න පුළුවන් අය ඉන්නවා. මෙන්න මේ විදිහට අද සමාජය තුළ බුදුරණන් වහන්සේගේ ධර්මය හැටියට ඉගෙනීම අපි යොමු වෙලා. ඇයි මේ අපි ඉගෙන ගන්න කාරණාව යෝනිසෝ මනසිකාර උත්පාදයක් කියන කාරණාව මතක වෙලා. විචක්ෂණශීලී බවකට යොමු වීමක් කියන එක අමතක වෙලා. ඔන්න ඔකයි ප්‍රශ්නේ. ඉතින් පටිච්චසමුප්පාදය අපි ඉගෙන ගන්නකොටත් අපි හොඳට බලන්නට ඕනේ මේ පටිච්චසමුප්පාදය ඉගෙන ගන්න තැනදී අපට හම්බ වෙන්නේ මේ වගේ දෙයක්ද නැත්නම් විචක්ෂණශීලී බවක්ද? මෙච්චර කාලයක් අපි මේ දවස් ටිකේම මම හිතන්නේ සාකච්ඡා ගණනාවක් පාදක කරගෙන අපි පටිච්චසමුප්පාදේ කරුණු ටික ටික කතා කරන්න යමු වුණා. ඒ සෑම කරුණක් තුළදීම හොඳට හිතලා බැලුවොත් ඉස්මතු උනේ හිතීමට යමක් මිසක් ලැබීමක් නෙවෙයි. ලැබීම හිතීමක් වුණා මිසක් ලැබීම දෙයක් වුණේ නැහැ. ඉතින් අපි මං හිතන්නේ තණ්හාපච්ච උපාදාන කියන කාරණාවෙත් ඒ විදිහටමයි අපි කතා කරපු කරුණු තුලින් ඉස්මතු උනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණාවටම ගිහිල්ලා බලනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණාවටම ගිහිල්ලා බලනවා කියන්නේ කිසිම විදිහකින් අඩලු ගොඩකමක් අපි දාගන්න නැතුව වැඩි කරන්නේ නැතුව ඒකම ඉගෙන ගන්න එක. එතකොට මේ තණ්හාව කියන තැනදී රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කාරණා ඔස්සේ තණ්හා විග්‍රහ කිරීමත්
උපාදාන කියන තැනදී කාම, ditthi, සීලබ්බත, අත්වාද වශයෙන් උපාදාන විග්‍රහ කිරීමත් පැහැදිලි වුණා. උපාදාන හැවීම සඳහායි අපට තණ්හාව අවශ්‍ය වුණේ. ඇයි? බුදුරණවහන්සේ පෙන්නපු නිසා. කවුද දැන් අපට අපි තුලට එන්නේ? බුදුරණවහන්සේ. දැන් අපට මේක මේකයි කියලා මට හම්බෙනවද? තණ්හාපත්‍යෙන් උපාදානය නෑ. හම්බෙනවා නම් ඉතින් මමනේ හරි. තමා හරි. ඊතර වීම ප්‍රකට වෙන්නේ. ඊතර වීම ප්‍රකට වෙලා බුදුරණවහන්සේ හම්බෙන්න ඕනේ. ඔන්නක අපි හොඳට මතක තියාගන්න. යෝනිසෝ මනසිකාරයෙන් ඊතර වීම ප්‍රකට වෙලා බුදුරණවහන්සේ හම්බෙන්න ඕනේ. ඊතර වීම මට ප්‍රකට වෙනවා නම් මම එකක ඉන්නවා. ඊතර වීම තමාට ප්‍රකට වෙනවා නම් එතන මම ඉන්නවා. මොකද තමා කියනකොට අර යම් අවස්ථා සම්බන්ධයක් එක්ක මම වෙලා. එහෙම වුණ ගමන් ඊතර වීමක් හම්බෙලා නැහැ. මෙන්න මේ විදිය දැන් අපි ගත්තොත් බුදුරණවහන්සේ පෙන්වන සමහර කරුණු එක්ක අපි උදාහරණයකට ගමුකෝ හතිපට්ඨානේ නීවරණ පබ්බේ. එතකොට එතන පැහැදිලි කරනවා අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං. එහෙම පැහැදිලි කරලා ඊළඟ නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං කියනවනේ. නැත්තම් ඊට අනුප්පන්නස්ස උපාදෝ කාමච්ඡන්දං උප්පන්නස්ස මේ කාමච්ඡන්ද පහිනං කියලා. දැන් අපිට කාමච්ඡන්දේ නැහැ කියනකොට මතක් වෙන්නේ මොකද්ද? හොඳට හිතලා බැලුවොත් කාමච්ඡන්දේ නැහැ කියන මතක් වෙන්නේ මෛත්‍රී මේ අසුබේ. ව්‍යාපාදේ නැහැ කියන මතක් වෙන්නේ මෛත්‍රිය. ඉතින් යමක් තියෙනවානේ. ඇයි අපිට මේ නැහැ කියන කාරණාව විග්‍රහ කරපු කාරණාවට තව යමක් තියෙනවා කියලා ගන්නෙ. මෙන්න මේ වගේ තමයි අපි ඊතර වෙනවා කියලා යන තැනදී අපිට ඊතර වෙන ඊතර වීමක් කියලා හම්බ වීමක් තියෙනවා නම් එතනදී අහපව් අපි කොට වෙනවා. පුජ්‍යලයක් හැටියට අපට හම්බ වී යුතු එකම කාරණාව මේ යෝනිසෝ මනසිකාරී උත්පාදේ පමණි. වෙන කිසි දෙයක් නෙමෙයි. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන කාරණාව ඉපදීමට මේ දහම්පරයය අපට හම්බ වෙන්නට ඕනේ. දැන් අපි කතා කරලා සාකච්ඡා මම හිතන්නේ දෙකක් කතා කරා තණ්හාපත්‍යෙන් උපාදාන පිළිබඳව. ඒ සාකච්ඡා දෙකෙදිම අපට හම්බ වෙච්ච දේ තමයි අපි පැහැදිලි කරලා පෙන්වන දේ තමයි රූප තණ්හා කියනකොට රූපයට තණ්හා කියන නිර්වචනයක් එන්නේ නැහැ කිසි විදිහකින්. මේක තේරුම් ගැනීම පිණිසයි අපට වේදනාව කියන කාරණාවට යා යුත්තේ. ඒත් ඇයි යන්නේ? ඒ බුදුරණවහන්සේ පෙන්නපු නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි. එතකොට බලන්න කොහෙන් ගියත් අපට තමාව ඉස්මතු නොවි බුදුරණවහන්සේ ඉස්මතු වෙනවා. තමාව ඉස්මතු නොවි බුදුරණවහන්සේ ඉස්මතු වෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ ධර්ම ඉගෙන ගනිද්දී හම්බෙන්නට ඕනේ. නමුත් අපි හරි අකමැතිම දේ ඒක තමයි. අපි හරි අකමැතිම දේ තමයි යමක් නොලැබීම කියන එක. අපි හරි කැමැතිම දේ තමයි යමක් හම්බවීම කියන එක. අපට ලස්සනට විග්‍රහ වෙනවා නම් තණ්හාපච්චෙන් උපාදාන ලැබෙන විදිය අපි හරි සතුටුයි. අපි එතනින් ස්වයං වූ වින්දනයක් ලබනවා. අපට මේ තණ්හාපච්චෙන් උපාදාන කියන කාරණාව දකින්න කෝණයක් කියන එක හම්බ වෙන දෙයක් නෙමෙයි දකින්න කෝණයක් කියන එක ඔන්නෝ කියන්නේ නෑ. දකින්න කෝණයක් කියනකොට පින්වත්නි ලේබල් එකක් නෑ. දකින්න කෝණයක් කියනකොට ලේබල් එකක් නෑ. දැන් උපතිස්ස පරිබ්‍රාජකය ගත්තත් පිප්පලි මානවකය ඊළඟට කෝලිත පරිබ්‍රාජකය මේ සෑමෝම ඊටම කෙටි දහම් පද්‍යකින් දහම දැක්කා. එතකොට මේ විග්‍රහය මේ ගැළපීම මේ විදිහ දෙයක් ඇහිලා නැහැ. පුංචි කාරණාවකි. හැබැයි මේ පටිච්චසමුප්පාද න්‍යාය දැක්කේ නැද්ද? විස්තර කරන්න බැරි වුණාට. දැක්කේ නැහැ කියනකොට හම්බ වෙලා තිබීමක්ද කතා වෙන්නේ. ඒත් නෑ. අපට හැබැයි හම්බ වෙන්නට ඕනේ. මේ යෝනිසෝ මනසිකාරයට දුන්න එකක් කියන එක මතකෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි විස්තර වශයෙන් ගොඩාක් කතා කරා මේ තණ්හා පිළිබඳව. මොකද්ද මේ තණ්හාව කියන්නේ? එතකොට ඒ තණ්හාව මේ ක්‍රියාව මොකද්ද? උපාදානිය මොකද්ද? උපාදානී ක්‍රියාව මොකද්ද? මෙන්න මේ ක්‍රියාවට තැන දීලා අපි බලන්නට ඕනේ. අපි උදාහරණ ගොඩක් කතා කරා.
ඔය බත් කන උදාහරණයක් කරගෙන කනවා කියන කාරණාව හැවීමත් බත් කියන කාරණාව හැවීමත් අතර වෙනස. කනවා කියන කාරණාව හොයනකොට හැවීමක් මිසක් ලැබීමක් ලැබෙන බව මේ විදිහටමයි උපාදාන ගැන හොයනකොට ලැබීමකින් තොරව දැක්මක් එනවා. ඒ දැක්මේදී ලේබල් කිරීමක් නෙමෙයි තණ්හාපත්‍යෙන් උපාදාන කියන්නේ. මේ විස්තර කිරීමට තියෙන විග්‍රහය. හැබැයි දැක්කේ නෑ නෙමෙයි. විස්තර කිරීමට විග්‍රහය හම්බුනේ බුදුරණවහන්සේ නිසා. බලන්න කොහෙන් ගත්තත් ශ්‍රද්ධා පාදකත්වයට හැර ශ්‍රද්ධා පිහිටීමකට හැර වෙන දෙයකට යන්න ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා අපි මම හිතන්නේ කරුණු ගොඩාක් කතා කරා. ඔබට මේ කරුණු හොඳට ඇහුවනම් ප්‍රශ්න ඇති වෙනවා. මොකද මම හිතන්නේ අපි ගුලිස්සානි සූත්‍රෙද කොහෙද කතා කරපු කාරණාවක් හම්බුණා. ගැඹුරු ධර්මයේ සාකච්ඡා කරන් ප්‍රශ්න අහන එක. ඔන්නෝක අපට එන්නට ඕනේ. එහෙම එන්නෙම අපට මේ හිතන්න දෙයක් හම්බ වෙනවා අපි හිතන්න යමු වෙනවා. හිතන්න දෙයක් හම්බ වෙනවා හිතන්න යමු වෙනවා. ඒක හිතනකොට ප්‍රශ්න මතුවෙනවා. ඒ ප්‍රශ්න මතුවෙන තැනදී ඒක ලෙහෙන්න බෑ. ලෝකයේ තියෙන තවත් විග්‍රහයක්. අපි කැමති එක ලෙහෙන ලෝකයේ විග්‍රහයකින්. දැන් හොඳට හිතලා බලන්නකෝ දැන් අපෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම සමහර කරුණු ඔස්සේ ඒ ප්‍රශ්නෙට දැන් කෙනෙකුගේ හිතෙනවනේ උත්තරය ඕනේ කියලා. දැන් ප්‍රශ්නෝත්තර වැඩසටහනක් එක්ක නෙමෙයි යන්නේ. දැන් වේදාල සාකච්ඡා වුණත් ඒ හැම එකක්ම යන්නේ ගහම් කරුණක් ඉස්මතු කරන්න. විශාල පරාසයකින් හිතන්න ඕන කාරණාවක් නේ හම්බෙන්නේ ප්‍රශ්නයක් ඇහුවාම. උත්තරයක් නෙමෙයි විතර කාරණාව. ගැළපිල්ලක් නෙමෙයි හිතන්න කාරණාව. මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාද ධර්ම ඉගෙන ගන්නදී අපට හම්බ වෙන්නට ඕනේ. ඒ වගේ අපි හොඳට මතක තියාගන්නට ඕන කාරණාවක් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා නොකළ විදිහට අපි විග්‍රහ කරගන්න ගියොත් අයි බුදුරන් වහන්සේ දේශනා කරපු දෙයක් යයි විග්‍රහ කරගන්න ගියොත් ඒ බුදුරන් වහන්සේට අභූත චෝදනා කිරීමක් වෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ තේවිජ්ජ වච්චගත සූත්‍රයේ පැහැදිලි කරා. එහෙනම් බලන්න පින්වතුනි කොච්චර පරිස්සමක් දහම තුල තිබිය යුතුද? සාධාරණ නැද්ද බුදුරන් වහන්සේ අර අලගද්දූප සූත්‍ර කියපු උදාහරණේ? සර්පෙක් කැමති කෙනෙක් සර්පයන්ගේ වැඩ කැමති කෙනෙක් සර්පෙක් අල්ලන්න යනකොට අල්ලන්න පුළුවන් තැනින් ඇල්ලුවාම මොකද වෙන්නේ කියලා. ඇයි ඒ විදිහ උපමා බුදුරන් වහන්සේ දෙන්නේ? එච්චරටම මේ ධර්මයේ කියන කාරණාවේ වැදගත්කමක් තියෙනවා. එච්චරටම බුද්ධ වචනේ කියන කාරණාව වැදගත්කමක් තියෙනවා. අපට තේරෙන්න ඕන කියන කාරණාව අදාළ නැහැ. අපට යෝනිසෝ මනසිකාරයේ ඉපදීම කියන කාරණාව අදාළ විය යුත්තේ. හොඳට බලන්න හිතලා තම තමන්ගේ ජීවිතේට තට්ටු කරලා තම තමන්ට තට්ටු කරලා අපි හොයන්නේ තමන්ගේ නිර්වෘල් භාවයකටද බුදුරණවහන්සේගේ ධර්මයේද කියලා. ආයෙක හිතන්න. අපි හිතන්නේ තමන්ගේ නිර්වෘල් භාවයකටද බුදුරණවහන්සේගේ ධර්මයේද කියලා. බුදුරණවහන්සේගේ ධර්මයේ තමන්ට නිර්වෘල් භාවයකටද කියලා. හොඳට හිතලා බැලුවොත් අපි හොයන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ තමන්ට නිර්වෘල් භාවයකට. බුදුරණවහන්සේගේ ධර්මයේ නෙවෙයි හොයන්නේ. ඔය චින්තනය ඇති කරගන්න හරි අමාරුයි. බුදුරණවහන්සේ ධර්මයේ හොයනවා කියන චින්තනේ. ඒ හිතීමේ ශෛලිය ඇති කරගන්න හරි අමාරුයි. ඒක තමයි අපි කතා කරන සසර පුරුද්ද කියන්නේ. හැබැයි මේ ජීවිතේ අපි එවැනි චින්තනයක් කුරු කරගන්න උත්සාහ කරේ නැතිනම් අපට ඊළඟ ජීවිතයකදී එන්නේ නැහැ. පුරුද්දක් එන්නේ නැහැ.
කිං කුසල ගවේෂී කියලා හොයන කාරණාවත් මේ පටිච්චසමුප්පාද න්‍යාය ඇහෙන තැනදී එය හොයන කාරණාවත් ඒ හිතීමේ ශක්තිය තියෙන කෙනාට උපදිනවා. මම පුංචි උදාහරණයක් කියන්න. මේ හිතීමේ ශක්තිය තියෙන කෙනාගේ ගතිය. අපි හිතමු දැන් යම් කිසි කෙනෙක් ඉන්නවා හොඳට ඉලෙක්ට්‍රොනික ස්වභාවය පිළිබඳ දන්න. එයාට හම්බ වෙනවා ඉලෙක්ට්‍රොනික උපකරණයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික සම්බන්ධයෙන් දන්න. එයා හැබැයි මේ ෆෝන් සම්බන්ධයෙන් නැත්නම් මේ රෙකෝඩර් සම්බන්ධයෙන් දන්නේ නැහැ. ඒක රෙකෝඩ් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒක එයාට හම්බෙලා නැහැ. එවැනි කෙනෙකුට ඉලෙක්ට්‍රොනික සම්බන්ධයෙන් හොඳටම දන්න කෙනෙකුට රෙකෝඩරේ රෙකෝඩ් වෙනවා කියන කාරණාව හම්බ නොවෙන හොඳට දන්න කෙනෙකුට රෙකෝඩරයක් හම්බුනොත් එයා මොකක් කරයිද? එයා රෙකෝඩ් කරන එක නෙවෙයි කරන්නේ. රෙකෝඩ් වෙනවා කියන්නේ කොහොමද මේක වෙන්නේ කියලා හොයන එක. හැබැයි ඉලෙක්ට්‍රොනික පිළිබඳ හොඳට දන්න කෙනෙක්. ඇයි එයාට ඒ දැන ගැනීමට අදාළ යමක් හම්බුණා ඒක විචක්ෂණය කරන්න. අර ලැබෙන දේ නෙමෙයි යා ගන්නෙ. අන්නේ චින්තනය වගේ. ධර්මය නැත්නම් සත්‍යවාදී කෙනෙකුට හිතන්න ඕන ධර්මය හැදෙද්දී ඔන්න ඔය වගේ. ඉතින් මේ පටිච්චසමුප්පාදෙ මේ ඉගෙන ගත්ත අපි හැම දෙයකදීම හොඳට හිතලා බලුවොත් හිතන්න ඕන දෙයක් හම්බුණා. කිසිම කාරණාවක් ඉගෙන ගනිද්දී හම්බුණාද? හරි මේක තමයි සත්‍ය කියලා. ඉගෙන ගැනීමේදී හම්බුණාද? සත්‍ය කියලා. සත්‍ය කියලා හම්බෙන්නේ ඥානෙදී. ඉගෙන ගැනීමේදී නෙමෙයි. ඉගෙන ගැනීමේදී හම්බ වෙන්නේ දැනුම නිරවුල් භාවයකට යන්න. දැනුම නිරවුල් භාවය කියන්නේ දැනුම අයිති මොකේද? පිටට. ඒක නිරවුල් භාවයකට. අපි ඒක මග්ගි කරගන්න යනවා. බලන්න කොච්චර වෙනසක්ද? ඉතින් ඒක නිසා මම අද එකේ විශේෂයෙන් වෙන කරුණු කියන්නේ නැහැ. මොකද කරුණු ගොඩාක් කතා කරා. මම හිතනවා හැමෝම මේකට සම්බන්ධ වෙන්නේ ඒ කතා කරපු ඒවා නැවත අහලා කියලා. මම හිතන්නේ කරුණු දෙකක් කතා කරා අවස්ථා දෙකකදී. ඒකදී ගොඩක් කරුණු මම හිතන්නේ ගියේ සාකච්ඡාව සංගෙද්දී ගොඩක් කරුණු කතා වුණා. මම අද අවස්ථාව දෙන්නේ වැඩිපුරම ප්‍රශ්න අහන්න. හොඳයි. එහෙනම් දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට කල්පනා වුණ එක තමයි දැන් අපි අන්නාව ගැන කතා කරනකොට ඒක එතකොට දෙයක් නෙවෙයි. ඒක බහුව ස්වරූපයක් නෑ. දැන් රූප තණ්හා කියනකොට ඒ රූප කියන එක ඒ ක්‍රියාවේ ක්‍රියා විශේෂණයක් විදිහට තමයි අපිට පේන්නේ. දැන් වහන්සේ අර කලින් උදාහරණයකට කිව්වේ දැන් වහන්සේ බණ කියන. එතකොට ලස්සනට බණ කියනවා. එතකොට මේ බණ කියනවා කියන එක තමයි මේක ප්‍රධාන කාරණේ. ඒක ක්‍රියාවක්. ඒකට සම්බන්ධ වෙච්ච ක්‍රියා විශේෂණය තමයි ලස්සන කියන්නේ. නැතුව ලස්සන කියන එකට වෙන විශේෂ වැදගත්කමක් නැහැ. දැන් ඒ වගේ අපි ගත්තොත් උපාදානය නම් වූ ක්‍රියාව ඒකට බහුව්‍යත්වයක් නැහැ. එතකොට කාම උපාදානය කියපුවාම මේ කාමයේ කියන්නේ ඒ උපාදානයේ ක්‍රියා විශේෂණයක් තමයි. ඒක අපි තේරුම් ගන්න ඕන පැත්ත. එතන මේ ක්‍රියාවක් නිසා තව ක්‍රියාවක් පවතිනවා. වේදනාව නම් වූ ක්‍රියාව නිසා තණ්හාව නම් වූ ක්‍රියාව. දෙකටම බහුව්‍යත්වයක් නැහැ. අන්න ඒ වගේ පැත්තකින්ද ස්වාමීන් වහන්සේ අපි මේකේ තියෙන සංකර ස්වරූපය දැකලා ඊතර වෙන කෝණයක් අපේ සකස් වෙන්නේ. තිරුවන් සරණයි. ඒක ඇත්ත. දැන් අපි මම තව පුංචි උදාහරණයක් කියන්නම්කෝ. මම කියන්නේ මේක සාමාන්‍යයෙන් තේරුම් ගන්න උදාහරණයක්. සරලම කාරණාවක්. අපි ගමනක් යනවා කියලා හිතන්නකො පයින් කිලෝමීටර අපි හිතමු 1000ක් විතර යන්න තියෙනවා. අපිට යන ක්‍රියාව කියන කාරණාව ඉස්මතු වෙනවා. අපිට ටයිම් එකක් තියෙනවා. අපි හිතමු මේකදී අපි යන්න ඕන දේ මේ පැත්ත මේ පටන් ගන්න තැන බයයි කියලා. අන්න ඒකත් හම්බෙන්නට ඕනේ. භයානක තැන.
අර ගංගාව නැතුව අපි හිතමුකෝ මේකට පාරකින් යන්න තියෙන කියලා. භයානක තැන. ඒතර මේ භයානක තැනක ඉඳලා යනකොට යෑම කියන දෙයට නම් තැන අවශ්‍යයි. කිසිම විදිහකින් ලැබීම කියන කාරණාවකට සතුටු වීමක් එන්නේ නැහැ. යෑම කියන කාරණාව. ගිහිලා ඉවරුනහම ඒ යෑම කියන ක්‍රියාව මුල් කරගෙන ලැබිච්ච දෙයක් නෑ. ගිහිල්ලා ඉවර කියලා විතරයි හම්බුනේ. යෑම කියන ක්‍රියාව මුල් කරගෙන ලැබිච්ච දෙයක් නෑ. අන්න ඒ වගේ තමයි දැන් පටිච්චසමුප්පාද දර්ශනය කියන කාරණා තුළදීම හැම එකකින් පෙන්වා දෙනවා මාර්ගයක් නෙමෙයි. මාර්ගයක්. එතකොට මේ මාර්ගයේ තියෙන්නේ හිත පාදක කරගෙන ප්‍රඥාව පාදක කරගෙන. මෙන්න මේකට අවශ්‍ය ක්‍රියාවක්. ඒ කියන්නේ මේ මාර්ගය කියන කාරණාවට යෙදෙන්න අවශ්‍ය බව. ලැබෙන දෙයක් නෙමෙයි යෙදෙන්න අවශ්‍ය බව. යෙදීමේදී යෙදිලා ඉවරනකොට ලැබීමක් නැහැ. හරියට මම මේ ළඟදී මොකක් හරි උදාහරණයක් කිව්වා. ඒ තමයි අපි හිතමු මම ටයිල් නිෂ්පාදනය කරන මැෂින් එකක් ගත්තේ උදාහරණයක්. ටයිල් නිෂ්පාදනය කරන මැෂින් එකෙන් ටයිල් නිෂ්පාදනය කරනවා. හැබැයි මැෂින් එක කරන්නේ ටයිල් නිෂ්පාදනය කරන එකමයි. ඒ ක්‍රියාව. මැෂින් එකට ටයිල් නැහැ. මැෂින් එකට ටයිල් කියලා එකක් ලැබෙන්නෙත් නැහැ. අමුද්‍රව්‍ය කියලා එකක් ලැබෙන්නෙත් නැහැ. හැබැයි නිෂ්පාදනය කියන ක්‍රියාව කරනවා. නිෂ්පාදනය කරාට ලැබීමක් නැහැ. දැන් බලුවොත් එහෙම නිෂ්පාදන අපි නැවැත්තුවාට පස්සේ නිෂ්පාදනය කරන එක දැන් අර මැෂින් එකේ කෑල්ලක කොහෙර ටයිල් තියෙනවද? නැහැ. ඒකක්වත් නැහැ. හැබැයි ප්‍රතිඵලයක් වෙලා නැද්ද? ලැබිලාද? ලැබිලා නැහැ ප්‍රතිඵලයක් වෙලා. අපට ඕනත් ලැබෙන ප්‍රතිඵලයක්. ලැබෙන්නේ ඉන්න නිසා. එතකොට මෙන්න මේ විදිහේ තමයි මේ ඊතර වෙන ක්‍රියාව තියෙන්නේ. ඊතර වීමේ ප්‍රතිපදාව තියෙන්නේ. පටිසමුපාදයේ. මෙන්න මේ සෑම එකම පැහැදිලි කරලා පෙන්නන්නේ යම් කිසි සිදුවීමක්. සිදුවෙන දෙයක් නෙමෙයි ක්‍රියාවක්. ක්‍රියා ලැබීමක් නෙමෙයි ක්‍රියාවක්. ඒක වෙන ආකාරයක්. දැන් අපි හිතමුකෝ මම මේ සරලව මේක තේරුම් ගන්න ඕන නිසා කියන්නේ ටයිල් නිෂ්පාදනය කරන මැෂින් එකක ඕන මැටි අනන එකක් ඊළඟට ඒ මැටි වලට තව සයින් කරන එක තව එකක් රත් කරන එක තව එකක් ඔන්න ඔය විදිහට එක එක ඒවා තියෙනවා කියමුකෝ. හැබැයි මේකෙදි එක එක දේවල් තිබුණාට ඒකේ සිදුවෙන කාරණා තමයි ටයිල් නිෂ්පාදනය කරන එක. නිෂ්පාදනය කිරීමේ කියන ක්‍රියාව පමණයි තියෙන්නේ. එතකොට මේ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාව එක බලනකොට අපි ඒකෙදි කතා කරොත් මෙහෙම පළවෙනි මැෂින් එක මැටි අනනවා. අපි කතා කරන්න ගියොත් එහෙම මේක මැටි නැත්නම් රත් කරන එක කතා රත් කරනවා මේක. එතකොට අපි ඒක කතා කරන්න ගියොත් එහෙම ඒ රත් කරනවා සහ මැටි නැත්නම් පාට කරනවා මේව තව දේවල් වලට අදාළයි. හැබැයි ටයිල් නිෂ්පාදනය සඳහා මැටි සුද්ධ කරනවා. ටයිල් නිෂ්පාදනය සඳහා රත් කරනවා. අන්න එක තමයි ප්‍රධාන වෙන්නේ. ඔන්න ඔය වගේ බුදුරන් වහන්සේ මේ පටිච්චසමුප්පාදේ පෙන්නකොට මේ හැම කාරණාවකටම විග්‍රහයක් තියෙනවා. දැන් ආයතන ගත්තහම ආයතන 6ක් තියෙනවා. සලායතන 6 ආයතන 6ක්. ආයතන 6ක් කියනකොට ආයතනයන් කියන්නේ ෆැක්ටරියක් නේ නිෂ්පාදනය කිරීම කියන එකනේ ආයතනය කියන්නේ. ඒක අපේ භාෂාවෙත් අපි දන්න වචනයක් නේ. එතකොට දැන් අර නිෂ්පාදනය වෙන තැන කියන කාරණාවක් ඇත්තටම ගත්තොත් ඒකේ වැදගත්කමක් එයාට එන්න විදියක් නෑ. දැන් අපි දන්නවා සමහර ලාවට නිෂ්පාදනය කරන්න මොන හරි බඩුවක් නිෂ්පාදනය කරන මැෂින් එකකදී ඒ නිෂ්පාදනය කරන උපකරණ ගෙවුනහම නැත්තම් කාලය ඉවත් වුනහම ඒවා යකඩවලට විකුණනවා. ඒකේ වැදගත්කමක් නෑ. වෙච්ච ක්‍රියාව වැදගත්. ඒකෙන් ප්‍රතිඵල ලැබුණා. අපි අර
ලැබෙන කාරණාවට බහුවත්වයක් දෙන්න හොයනවා. අපි බලන්නේ නෑ මෙතනදී සිදුවෙන්නේ මොකද්ද කියන කාරණාව. ඉතින් මේ පටිච්චසමුප්පාදයේ මේ හැම එකම ඉස්මතුලා තියෙන යන්නේ ඒක. තණ්හාව කතා කරත්, උපාදානෙ කතා කරත්, භවය කතා කරත්, ජාති ජරා මරණ මොකක් කතා කරත් ඉස්මතුලා තියෙන්නේ ඒ ක්‍රියාව. අන්නේ ක්‍රියාවත් එක තමයි හැම වෙලෙම හොයන්න තියෙන්නේ. ඒකයි ප්‍රතිසම්බන්ධයක් එන්නේ. ඉතින් ඒ නිසා අපි මේ විදිහට තමයි හිතන්නට ඕන නැත්තේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් දැන් අපිට දැන් මට යම් කිසි වෙලාවක පුළුවන්නේ මොකක් හරි දෙයක් අල්ලගන්න මට එතකොට ඒ දේ කියන්නේ යමක් මේ අරමුණු වෙන ගෝචර වුණාම අපිට ඒක මේ කියලා පනව ගන්න පුළුවන්. එතකොට මේ කියලා පැනෙව්වට මට ඊට සාපේක්ෂව අනිත් ඒවා ඔක්කොම වෙලාවෙ අදාළ නැහැ. එතකොට මේ කියන එකත් එක්ක තියෙන්නේ. එතකොට මම තව එකක් ආය හොයන්න ගිය තැනදී ඒක මේ කියලා අල්ලගද්දී මේ අරක අදාළ නැහැ මට. ඒ අවස්ථාවේ ඒක විතරයි යම් මොකක් හරි ඉදීමක් හරි මොකක් හරි මම මැදිහත් වෙලා අල්ලගත්ත එක මේ කියලා අල්ලගත්තොත් මට ඒක විතරයි පුළුවන් අල්ලන්න. එතකොට මේ දැන් මෙසේ මේ ඇති කල්ලි මේ ඇත්ත කියද්දී දැන් අන්න එතනදී අර මන් පැත්තක ඉඳලා මට තනි තනියෙන් අල්ලගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම අල්ලන්න මට දෙකක් අල්ලන්න බෑ කවදාවත්. ඒ කියන්නේ මේ කියලා දෙකක් අල්ලන්න බෑනේ. එතකොට දැන් තණ්හා ප්‍රති උපාදාන හරි ඔය මොනම වචනයක්වත් නැතුව කිසිම දෙයක් අහලා නැහැ කියතම කවදාවත් අර යම් අවස්ථාවක ඒ හැකියාවක් හැදෙන්න ඕනේ කියන්නේ මෙසේ අර මේ පෙන්වන්න බෑ. දැන් පෙන්නුවොත් එහෙම මේ කියලා පෙන්වන්න. එතකොට නිත්‍ය බවක් හැදෙන්න නිකම්ම පිහිටිච්ච බවක් නිත්‍ය සපාත්ම කියන්නේ එතනනේ. ඒ වැටීම තියෙනවනේ. එහෙම නැතුව මෙසේ කියලා ගන්නකොට එහෙනම් එතන ඥානයක් ඉක්මත් වෙලා තියෙනවා. ඒකට අර මේ කියලා යම් ස්වභාවයක් තව හේතු නිසා තියෙන බව මේ කියන එකෙන් තොරව පෙන්වන්න පුළුවන් හැකියාවක් හැදෙන්න ඕනේ. එතකොට ඒ හැකියාව තමයි ඔය ප්‍රත්‍යනුපන් බව කියන්නේ සුන්නසිත. ඒතර වචන එකක්වත් නෙමෙයි නේද? එහෙම ගත්තොත්. ඔබ වහන්සේ ඒ න්‍යායෙන් පොඩ්ඩක් කතා කරමු සම්මත. තෙරුවන් සරණයි. ඇත්තටම හොඳයි මේ කතා කරපු විග්‍රහය. ඒ කරුණ ටික දැන් මේ කියන කාරණාවක් අපට හම්බ වෙනකොට ඕනම අවස්ථාවකදී නිර්වචනයක් ලැබීමක් යමක් මොනවා හරි විග්‍රහයක් අනිත් සියල්ලක්ම අනිත් කියන වචනෙත් එක්කමනේ කතා වෙන්නේ. අනිත් කියනකොට වෙන කියන එකක් නේ. මේ කියනකොට ඒකනේ බුදුරණවහන්සේ පෙන්වන්නේ මම හිතන්නේ ද්වේතානුපස්සන සූත්‍රෙත් කොහෙද කතා කරේ යේන හිමඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. එතකොට දැන් අපට වෙන එකකට යමු වෙනකොට අරක ඉක්මවිලා. එතකොට ඒක මේ වෙනවා අරක ඒ වෙනවා. අර ඊතෝ භව අඤ්ඤතා භව. මෙන්න මේ විදිහට තමයි තමා කියන ගෝචරත් එක්ක ලෝකයේ ඕන කෙනෙකුට හම්බ වෙන ලැබෙන කියන සංසිද්ධිය. එතකොට දැන් ඇත්තරම දැන් ආර්ය න්‍යාය කතා කරනකොට මේ දෙකක් කතා කරනවා කියන එකට තව ඊට කලින් විග්‍රහයක් කියනවා. ඒ තමයි ඉති මෙසේ. ඉති දැන් අපි ගත්තොත් අන්න ඉති කියන්නේ මෙසේනේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති. මෙසේ මේ ඇති කල්ලි මේ වේ. මෙසේ මේ ඇති කල්ලි මේ වේ. එතකොට දැන් අපි ගත්තොත් කනවා කියනකොට අන්න අපිට ඒකට මෙසේ කියලා දාන්න පුළුවන් කනවා. අන්න ඒ වගේ ඒ කියන්නේ ඒ ක්‍රියාවත් එක්ක මේ කියන්නේ ක්‍රියාවක් නෙපෙන්නන්නේ. දැන් අපට පුළුවන්ද ඇවිදිමින් කනවා කියනකොට දෙක වෙන් වශයෙන් ඉරවුල් වෙන්න. නැත්නම් වතුර බොමින් කනවා කියනකොට දෙක වෙන් වශයෙන් ඉරවුල් වෙන්න දෙකටම මෙසේ කියලා පෙන්වන්න. බෑ. එකයි මෙසේ වෙන්නේ. දෙකක් මෙසේ වෙන්නේ. එකක් මෙසේ වෙනකොට ලැබීමක් ඇවිල්ලා. අවස්ථාවක් ඇවිල්ලා. හැබැයි ඔය විග්‍රහය එක්කම අපි කල්පනා කරලා බැලුවොත් එහෙමනම් බුදුරණවහන්සේ පෙන්නන ආර්ය න්‍යාය මෙසේ මේ ඇති කල්ලි මේ වෙයි කියන කාරණාව අගෝචර දෙයක් නෙමෙයිද? නොලැබෙන දෙයක් නෙමෙයිද? මෙසේ මේ ඇති කල්ලි මේ වෙයි. මේ ඇති කල්ලි මේ වෙයි කියන දේ ඔක්කොම මෙසේ කියලා පෙන්වන්නේ.
ඒක විශේෂයකින් එන එක. අන්න එකයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියන්නේ. එකයි පෙර නොවැසු විරු කියන්නේ. අන්න එකයි ආචාර්යයන් අභූතං කියන්නේ. ඒකට කියන්න බෑ වෙන කියන්නේ ගෝචරත් එක කිසි විදිහින් කතා කරන්න බෑ. මෙන්න මේ විදිහට තමයි පටිච්චසමුප්පාදය ඒ දකින්න කෝණය කියන්නේ. එතකොට අපි එකක් නිර්වචනයක් අපි කරගත්තා නම් උපාදාන නිර්වචනය කරගත්තා නම් අපට තණ්හාව කියන්නේ කල්පනා කිරිල්ල. තණ්හා නිර්වචනය කරගත්තා නම් උපාදාන කියන්නේ කල්පනා කිරිල්ල. එතකොට ඇලීම බැඳීම කියනොත් දෙකක් නෙමෙයිද? බැඳීම පැවැත්ම දෙකක් නෙමෙයිද? දෙකකට මෙසේ කියන්නේ කොහොමද? මෙසේ මෙය කියන අවස්ථා දෙකකදී කතා කරන්න වෙන්නේ. අවස්ථා දෙකකදී කතා කරනකොට ඒ දෙක එහෙමම හම්බ වෙනවා. නමුත් මෙතන බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවේදී අවස්ථා දෙකක් ඉක්මවලා මෙසේ කියලා මේ කාරණාවේ ප්‍රත්‍ය සම්බන්ධය පෙන්නනවා. ප්‍රත්‍ය සම්බන්ධය පෙන්වන තැනදීම පෙන්නවපු මේ කියන කාරණා දෙකම ඉක්මවීම. ඇයි ඒක ලැබෙන්නේ නැහැ? කොහොමද ලැබෙන්නේ? ලැබෙන්න විදියක් නැහැනේ. අපිට මේ ලෝකේ මොන විග්‍රහයෙන් කතා කරලා ලැබෙන්න විදියක් නැහැ. ඊතර වීමක් හම්බ වෙන්නේ. ඊතර වීම පමණයි. ඔක අපි මං හිතන්නේ තව පැත්තෙන් කතා කරා ගිය සාකච්ඡාවේ හරි ඊට කලින් සාකච්ඡාවේ හරි. උපාදානීය කියන ඥාණය, උපාදානීය තණ්හාව කියන කාරණාව යෙදෙන්නේ අවිද්‍යාවට. කිසිම විදියකින් තණ්හාව යෙදිලා නැහැ විද්‍යාවට. අවිද්‍යාවට. ඒතර අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, මෝඩකම. මොකද්ද තණ්හාව පිළිබඳ? ඒ නිසා තියෙන තණ්හාව. නවර සක්කාදිට්ඨි විග්‍රහය මහමාලුන් කිත් ගැලපෙන රසනට. ඒ නිසා තියෙන්නේම තණ්හාව. එතකොට තණ්හාව ගැන මෝඩකම, අනුවණකම තණ්හාව. තණ්හාව ගැන නුවණ එනකොට අපට තණ්හාව ගැන වචන දෙන්න වෙනවා එතෙන්ද. මොකද ලෝක විවහාරයකනේ දෙන්නේ. තණ්හාව ගැන නුවණ එනකොට අනුවණකමින් තියෙන තණ්හාව ඒකේ නුවණ එනකොට තණ්හාවකෝ. තණ්හාව තියෙන්න බෑනේ. අනුවණකමින් තණ්හාව තියෙන්නේ. තණ්හාව කියලා ලැබෙන්න පුළුවන්ද? ලැබෙන්න බෑ. ඊතර වීම නෙමේද? ඊතර වීම. දැන් මේ පරයයක් බුදුරණවහන්සේ ලස්සනට ඉස්මතු කරලා තියෙද්දී අපි සමහර ලාවට අපේ කෝණයෙන් අපි යමක් දාගන්නවා. ඒකයි මේකට සත්‍ය ඥානීය හතරම එකට පැහැදිලි කරන්නේ. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මග්ග සත්‍යය. ඉතින් ඒක නිසා ඇත්තරම ප්‍රත්‍ය සම්බන්ධය කියන්නේ යන්නේ ඒක. ප්‍රත්‍ය සම්බන්ධය කියලා කියන්නේ ප්‍රත්‍ය කියනකොට ආය එකක් හම්බ වීමක් නෙමෙයි. ඊතර වීම. ඊතර වීම පමණයි ප්‍රත්‍ය සම්බන්ධයේ ඉස්මතු වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපි මීට මොනවා කලින් තිබ්බා දැන් හිතමු 8:40 වෙනිදා ඊට කලින් මොනවා වුණත් අපිට වැඩක් නැහැ. ඒ වගේ අවිද්‍යාව තිබ්බද මොනවා තිබ්බත් ඒවා දැන් ඉතින් ඉවරයි. ඒවා වැඩක් නැහැ දැන් ආයේ. ඒතර අනාගතේ අවිද්‍යාවෙන් හටගනිදී අදාළ නැහැ. දැන් හැබැයි අපි යම් කිසි අරමුණක සිහියෙන් හොඳට සමාධියෙන් පිහිටෙව්වා. ඒ පිහිටීමක් තියෙනවනේ. පිහිටලා ඉන්නවා. එතන තියෙනවා මම බලන් ඉන්නවා කියන ස්වභාවය ඊනට තමන් බලන් ඉන්නේ ඒ දෘෂ්ටි ඔක්කොම එතන වර්තමාන ප්‍රායෝගිකත්වයේ තියෙන මොකක් හරි තියෙන දෙයක් හොයාගන්න. දැන් නමුත් එතන දැන් අන්න අර එතනදී කල්පනා කිරීමකට ගියොත් ප්‍රායෝගිකත්වය වෙනස් වෙනවා. හැබැයි දැන් කල්පනා කිරීමකට යන්නේ නැතුව ප්‍රායෝගිකත්වය වෙනස් වෙන්නේ නැති වෙන්න අවශ්‍ය කරන ආයුධෙත් නැහැ. එතකොට වෙන කරන්න දෙයක් නැති හින්දා අර න්‍යාය මත පාදක වෙලා හොයනවා මිස. ඒතකොට එයා දන්නවා ඒ හිතන එකත් නිරවුල් වීමක් නෙමෙයි. අර කරන්න දෙයක් නැහැ. දැන් ඉක්මවීමක් එතන එන්නේ නැහැ නේ. පිහිටීමමනේ තියෙන්නේ. අනිකේ තමන් බලන් ඉන්න තමන් ලෝකේ කියලා ගත්ත ස්වභාවය එහෙමමයි. ඔය මොකක් හරි දෘෂ්ටියක් නම් එතන තියෙන එකත් එහෙමමයි. එතකොට ඒකර ඉක්මීමක් නැතිකමට දැනගෙනමයි හොයන්නේ. හැබැයි එතකොට වෙන්නේ ඒ ප්‍රත්‍යක්ෂ ඉක්මීමෙන් වෙන්න ඕන කියලා තියෙන මට හිතන්නේ. එතකොට අර ඔයපු එකේ වැඩකුත් නැහැ. මොනවත් හම්බිච්චෙකුත් නැහැ. එතකොට අන්න එහෙම වෙනකම්ම මේ හොයන්නේ. ඒතර යෝනිසෝමනසිකාරයයි අය ප්‍රඥා විපදුනා එහෙම කතාවක්වත් අදාළ නැති වෙන්න ඕනේ සම්මුතිකෝ දැන්.
එයා හිතුවා අර ගැලපුවා නෙමෙයි හිතන විදිය විතරයි ඒකෝනේ අන්තිමට ඒ හිතන විදිහනු අර පිහිටිච්ච ස්වභාවය ඉක්මුණා. එතකොට අන්න එහෙම වෙනකම් මේ තණ්හාපත්‍ය උපාදාන ගැන අපි කොහෙන් හරි හොයන්න වෙනවනේ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. ඔව් ඇත්තටම මේ අපි දැන් තව එකක් තියෙනවා. කොට තව පොඩ්ඩක් ඇතුළත් කරන්න පුළුවන් අර සත්‍යවාදී කෙනා කියන කාරණාවේදී ඒ කියන්නේ එයා තමයි ඇත්තටම හරිම කෙනා. ඒ කෙනාට අර දැන් හිතන්න ඕනේ කියලා බලෙන් ගැනීමකින් තොරව හම්බ වෙනවා. අනේක එතන ලක්ෂණේ. දැන් සත්‍යවාදී නැති වෙනකොට හිතන්න ඕනේ කියලා දාගන්න. නමුත් ඉතින් අපි ඒක හරි දාගෙන අපි යන්නට ඕනේ. අපි මේ කාරණාව තේරුම් ගන්න යනකොට අපි ඔය සෑම දෙයක්ම වටහාගෙන හිතන්න දෙයක් උයි හම්බ විය යුත්තේ කියලා හරි අපි ඒකේ හිතන්න ඕන දේ එක්ක අපි ධර්ම ඉගෙන ගන්නට ඕනේ. නමුත් හැබැයි සත්‍යවාදී කෙනාට චින්තනයේ තියෙන කෙනාට ඒක හම්බෙනකොටම හිතන්න ඕනේ කියලා ලැබීමකින් තොරව හිතීම සිද්ධ වෙනවා. ඒකයි ඒක ආධ්‍යාත්මික අංගයක් වෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ ආධ්‍යාත්මික අංගයක් වෙන්නේ. එතකොට දැන් මේක වැඩිපුර විග්‍රහ කරන යනකොට උපමාවෙම දීගෙන යනකොට බුදුරණවහන්සේ අර පෙන්වන්නේ ඒකනේ. ඒ කෙනාගේ නුවණ එක අන්න යාට ගන්න පුළුවන් ක්‍රමයක් ඉස්මතු වෙනවා. උපමාවේදී ඒක නිරවුල් කරගන්න පුළුවන්. ඒක ගන්න පුළුවන් කියන්නේ අර හිතන්න පුළුවන් ක්‍රමයක් ඉස්මතු වෙනවා. එහිමත් ඉතින් ඉස්මතු වෙන්න ඒත් අර සත්‍යවාදී බවක් හම්බ වෙන්න ඕනේ. ඉතින් එහිමත් සත්‍යවාදී බව නැතිකම අපි තුල තියෙනකොට අපි එක ශ්‍රද්ධාව තියාගෙන, ඒ කියන්නේ මේ කොහෙන් ගිය ශ්‍රද්ධාවනේ එක ශ්‍රද්ධාව තියාගෙන, ශ්‍රද්ධාව මත පාදක වෙලා අපි හිතන්නට ඕනේ බුදුරණවහන්සේ මෙන්න මෙහෙම කියපු කරුණ ටිකක් තියෙන්නේ. අන්න ඒක තමයි ditthiyasuppati විද්‍යා කියන කාරණාවේ නිර්වුල් භාවයක් සද්ධානුසාරී නොවි සිදුවීම. හරි මාර්ගයේදී. වැරදි විදියට නෙක නෙමේ. හරි විදියට යන ditthiyasuppati විද්‍යා කියන කාරණාවක් හම්බවීම සහ හැබැයි කල්පනා නොකර නෙමෙයි. දැන් අපි හිතනවා නෙමෙයි. හරි එහෙනම් මේ එහෙම තමයි කියලා අපි හිතාගන්න ගියොත් අපි කල්පනා කරන්නේ නැහැනේ. කල්පනා කරන දෙයක් හොයන්නෙත් නෑනේ. එයා කල්පනා කරන දෙයක් හොයනවා. එයා හිතන දෙයක් හොයනවා. මොකද ශ්‍රද්ධාව එච්චර ප්‍රබලයි. අනිකයි සද්ධාමත්තම් ප්‍රේමත්තම් සබ්බේති සග්ගපරායන. ඒ ශ්‍රද්ධාව අසාමාන්‍ය ශ්‍රද්ධාව. අන්නේ කිස්මත් වෙලා එනවා. ඉතින් ඒක නිසා මේ අපි මේ විදිහට ශ්‍රද්ධාව පාදක කරගෙන මෙතන හිතන්න ඕන දෙයක් හම්බෙන්න ඕනේ කියලා අපි හිතන්න ඕන දෙකට යමු වෙන්නට ඕනේ. ලැබීමක් නෙමෙයි හිතන්න ඕන දෙයක් හම්බෙන්න ඕනේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒකම අපි තවත් ටිකක් අපි කතා බහ කරොත් දැන් අපිට අත්දැකීම ලැබෙනවා. හැබැයි අත්දැකීමේ තමා පැනවීමේ වැරද්ද මුණ ගැහෙනවා වගේ එකක්. දැන් අපි ගත්තොත් අපිට මිරිඟුවේ වතුර පේනවා. හැබැයි එතන වතුර නැති බව පිළිබඳව ඥානය ඒ කියන්නේ ඒ වෙලාවේ ඒකත් එක්කම තියෙනවා වගේ එකක්. ඒ කියන්නේ අපිට අත්දැකීම තියෙනවා ලැබෙනවා. ඒ අත්දැකීමත් එක්ක මේ පැනවෙන තමා කියන කාරණයෙන් ඒ වැරද්දත් ඒකම මුණ ගැහෙනවා වගේ දියුණුවක්ද ඒ විදිහේ කෝණයක්ද මේ සම්මාදිට්ඨියට පැමිණෙන කෙනාගේ ලැබෙන්නේ තිබෙනවා. තෙරුවන් සරණයි. මේ මම කියන තමා කියන කාරණා නිර්වචනය ගත්තාම මේ මම කියනකොට අවස්ථාවයි මමයි දෙකම. අවස්ථාවයි මමයි දෙකම. එතකොට අවස්ථාවයි මමයි දෙකේම වැරද්ද. හැබැයි ලැබීමක් එක තමයි හොයන්න ගන්නෙ. දැන් අපි ගත්තොත් හොඳට බැලුවොත් මිරිගුව කියනකොට වතුර නෙමෙයි මිරිගුව කියන කාරණාවම වැරදීනේ. වතුර නෙමෙයි මිරිගුව කියන කාරණාවම වැරදි. එතකොට එහෙනම් මේ අවස්ථාවත් මමත් මේ දෙකම ඉක්ම වෙනවා. දැන් අපි හිතමු අවස්ථාව කියන කාරණාව ඒ ක්‍රියාව නැත්නම් ඒ කාරණාව කියන එකට වැරදි කියන එක මගේ පැත්තෙන් විතරක් දකින්න ගියොත් අපි ඒක මැනලා ඉවරයි.
ඒක මොනවා හරි ලේබල් එකකින් මැනලා ඉවරයි. මැනලා ඉවරයි කියනකොට ඒ මැනීමෙන් වෙන්ව මැනීමක් තියෙනවා. ඇයි මැන්නේ ඒක? අපිට මනින්න පුළුවන් ද තව මැනීමකට මේ යම් කිසි දෙයක් නැතුව මනින්න බෑ. එහෙනම් මේ මැනීමට වෙන්ව මැනීමක් තියෙනවා. හැබැයි මේ මම වෙමි කියලා ගත්තාම අවස්ථාවයි මමයි මේ දෙකම ඉක්ම වෙන විදිහේ. ඉක්ම වෙන විදිහේ වැඩපිළිවෙලක් මිසක් ඉක්ම වෙලා නෙමෙයි. ඉක්ම වෙන විදිහේ වැඩපිළිවෙලක් මිසක් ඉක්ම වෙලා නෙමෙයි. දැන් වතුර කියන කාරණාව තියෙන්නේ මෝඩකමමයි. මිරිගුව කියලා සංඥාව හම්බෙන්නේ නැහෙනි. මේ මෝඩකමට ලෝකෙට ඒක මෝඩකම. එතකොට මිරිගුවක් කියන හැඟීමක් නැහැ. අර සංඥාව කියන කාරණාව හම්බෙලා නැහැ. මිරිගුව කියලා හම්බෙද්දි වතුර නෙමෙයි හම්බෙන්නේ මිරිගුව. වතුර නෙමෙයි මිරිගුව. අන්න දකින්න කෝණේ වෙනස කියලා පැහැදිලි කරේ අපි. එකයි මේක ඇත්තටම දර්ශනීයදී දකින්න කෝණේ කියනකොට දැන් එයා හිතනවා නෙමෙයි දැන් ඔන්න මට සද්දයක් ඇහුණා. ඒ සද්දේ මෙහිමයි. සද්දේදී ලැබෙන දේ බහුවේ නැහැ. එහෙම එකක් නෙමෙයි. ලැබෙන දේ සහ සද්දය කියලා මේ කරුණු දෙකේ වෙන්වීමක් නැහැ. ලැබීම කියන කාරණාවම අර සද්දය කියන කාරණාවේ දකින්න කෝණේ වගේ. කියන්නේ අර මිරිගුව කියනකොට වතුර කියන කාරණාව නෙමෙයි. මිරිගු බවක් කියන කාරණාව. හැබැයි මිරිගු බවකින් ඉක්මilla නැහැ. ඒ නිසා තමයි නිරාමිෂ දුක් වේදනාවේදී තියෙන්නේ අනිත්‍ය දකිද්දී අහෝ මගේ මේ හිත කෙලෙසයන්ගෙන් දුර වෙන්නේ නැහනේ. මේ දුක තියෙන්නේ ඇයිද වැරද්දක නින්නේ? එතකොට එහෙනම් මේ ක්‍රියාවයි නැත්නම් අවස්ථාවයි මමයි මේ දෙකීම වැරද්ද හම්බෙනවා. හැබැයි මඤ්ඤණාව තියෙනවනේ වෙමි කියන මඤ්ඤණාව. අන්න අවස්ථාවක් එක දෙන්නේ නැහැ. එතන අවස්ථාවට නෙමෙයි තන දීලා තියෙන්නේ වෙමි කියන මඤ්ඤණාවට. ඇයි දැන් මේ මම වෙමි කියනකොට නම් අවස්ථාවයි මමයි කියන දෙක හම්බෙලා. හැබැයි මේ දෙකම වැරදි කියලා හම්බෙනකොට වෙමි කියන මඤ්ඤණාව. වෙමි කියන මඤ්ඤණාව හම්බෙනකොට මම කියන එකත් අවස්ථාවත් මේ දෙකේම වැරද්ද ඉක්මවීමත් වැරද්ද ඉක්මවද්දී වැරද්ද වශයෙන් දකිද්දී ඒ මැනීම අර ලෝකයා මනින කෝණයට වඩා වෙනස්. ඒ මැනීම ඒකත් මැනීමන්නේ. ලෝකයා මනින කෝණයට වඩා වෙනස්. අන්න ඒක තමයි මඤ්ඤිතයක්. හැඟීමක්. වෙමි කියන මඤ්ඤිතයක්. හැබැයි ඒක අර මිරිගුව කියන කාරණාව මිරිගු බව දැක්ක වතුර බව නෙමෙයි මිරිගු බව. මිරිගු බවින් වතුර කියනකොට ඇත්තටම හොඳට හිතලා බැලුවොත් මිරිගු බව දකින කෙනාට වතුර කියන කාරණාවක් ප්‍රකටත්වයක් නෑ. මිරිගු බව පෙනුම තිබුණට වතුර කියන ප්‍රකටත්වයක් නෑ. එහෙනම් මිරිගු බව දකිනකොට අන්නේ මිරිගු භවයේ දැකීම තමයි වතුර කියන කාරණාව ඉක්මවලා මිරිගුව කියන දැක්ම කියන එකයි සේක කියලා කියන්නේ. මිරිගුව කියන දැක්ම අවස්ථාවයි මමයි දෙකම ඉක්මවිලා. දෙකම වැරදි කියලා හම්බෙලා. එතකොට එහෙනම් අර ඒ මිරිගුව කියන ක්‍රියාවෙම කොච්චර අසාර බවක් තියෙනවද? කෙසෙල් අරටුව කියන ක්‍රියාවෙම කොච්චර අසාර බවක් තියෙනවද? මේ උදාහරණ කෙසෙල් අරටුව කියන උදාහරණේ. පෙන ගුලිය කියන කාරණාවයි, දිබ්බුල කියන කාරණාවයි, මායාව කියන කාරණාවයි. විශාල අපි කොච්චර හිතන්න ගත්තම් බලන්න ඔය කාරණා ටිකේදී මේ කරුණු පහ පිළිබඳව අපි හිතන්න ගත්තාම අපට ඒකෙදී හම්බ වෙන්නේ නැද්ද යම්කිසි ලැබීම හෝ ලැබෙන්න හේතු වෙන කියන කරුණු ටික? බුදුරණවහන්සේ පෙන්වන්නේ නැහනේ මේ සංඥාව කියනකොට අන්න අර ඈත මේ සිටිජයක් වගේ නැත්නම් ඈත පේන තැනකදී අවුව වැටිලා මේ ඒකට මේ මිරිගුව වගේක් හැදෙන. අපි හිතන අපි අර මිරිගුව හැදීමේ හේතුවක් හොයන්න යනවානේ. දැන් මිරිගුව හොයනකොට ඔය කරුණු ටික එන්නේ නැහැ. අපි අර මිරිගුවේ හේතු ටික. එතකොට කෙසෙල් අරට වෙත් එහෙමයි.
මෙන්න මිරිගුව කියලා බලනකොට ඒක ඇත්තටම හරිම මේ හිතාගන්න බැරි ගැඹුරු අවස්ථාවක්. ඒ දැක්ම කියන කාරණා. හැබැයි මේ ලෝකයේ කියන අපි මේ අලුතු මේ තමයි ලැබෙන ක්‍රමයේ සහ එයාගේ මේ ගුණයන් වැඩිලා තිබ්බට, ඒ කියන්නේ ගුණ ධර්මයන් වැඩිලා තිබුණට එයාගේ මේ ජීවන ශෛලිය වෙනසක් වෙලා නැහැ. ජීවන රටාව වෙනසක් වෙලා නැහැ. නැත්නම් දැන් අපි හිතමු වෙනස් විදියකට කෙනෙක් දකිනකොට මේ එයාගේ මේ ජීවන රටාව වෙනසක්, ඒ කියන්නේ අපි හිතමු මේ හඳුනගත්ත දැන් ඊළඟට හඳුනගත්ත දේ එක කතා කරන දේ එක 아무තු වෙනසක් එනවනේ. දැන් මම උදාහරණයක් කියන්නකෝ මෙහෙම. පුංචි දරුවා කතා කරන පුංචි දරුවගේ තියෙන විවහාරය තමයි පුංචි දරුවගේ තියෙන විවහාරය හබුන් බෝනානවා. ඔය විදිහේ විවහාර ටිකක් තියෙනවනේ. ඇයි අර පුංචි බබාගේ. හැබැයි අවුරුදු 20ක් 25ක් යනකොට මං හබුන් කනවා මං බෝනානවා කියන්නේ නැහැ. ඇයි මේ දෙක ඒක සම්පූර්ණ වෙනස් වුණා. අර වචන තුලදී තියෙන මේ පුංචි බව, ලාමක බව, බාල බව, ඒ වගේම ඒක අර අර්ථවත් නොවන බව, ඒ ඔක්කොම ටික තේරෙනම අන්න වෙනස්. හැබැයි වෙනස් වෙච්ච බවම ප්‍රකට වෙනවා. වෙනස් වෙච්ච බව ප්‍රකට වෙනවා. ඔන්න ඕකනේ අපට වෙනස් වීම කියන කාරණාවකදී මේ දැන් එතකොටත් මේ ඒ දෙන්නගේ දකින්න ලෝකයේ දකින්න කෝණ දෙක වෙනස්නේ. ඒ ලෝකයේ දකින්න කෝණ දෙක වෙනස්. එතකොට ඔය ඒ කියන්නේ ලෝකෙ මට්ටමේ මේ උදාහරණ කිව්වේ ඒ වෙනස් වුණ බව ප්‍රකටයි. නමුත් දර්ශන වෙනස් වීම කියන්නේ එහෙම එකක් නෙමෙයි. එහෙම ප්‍රකට භාවයක් කියන එකක් නෙමෙයි. එහෙම ප්‍රකට භාවයක් කියලා ඉස්මතු කරන්න ගිය තැනදීම අපට වැරද්ද සහ හරි කියලා දෙපැත්තකට ගිහිල්ලා ඒ දෙක තියෙන බව ගිහිල්ලා ඉවරයි. වැරද්දක් තියෙනවා හරි දෙයක් තියෙනවා. වැරද්දෙන් අයින් වෙලා හරි දෙයට යනවා. අර ප්‍රකට භාවයක් කතා කරන්න ගියාම. නිමිච්ච රහතන් වහන්සේගෙත් අර කෙලෙසේ කියන කාරණා සම්පූර්ණයෙන්ම අර ලෝකේ ප්‍රකට වෙන කාරණාව නැති නිසා සම්පූර්ණයෙන්ම සාමාන්‍ය කෙනාට වඩා ඉතින් ලෝකයේදී වෙනස්. ලෝකයේදී කියන්නේ සාමාන්‍යයෙන් වෙනස්. නමුත් ඒ වුණත් අර චර්යාව නැත්තම් අනිත් ස්වභාවය කියන කාරණා එහෙම වෙනසක් ලෝකයට ප්‍රකට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇත්තරම මේ දර්ශන කෝණය කියන්නේ අසාමාන්‍ය කෝණයක්. ඒකනේ අපි මේ ළඟදී ඉගෙන ගත්ත අනුමුතග්ග සංයුත්තේ සූත්‍ර ටිකේදී බුදුරණවහන්සේ පෙන්නලා දෙන්නේ අනුමුතග්ග සංයුත්තේ ඊළඟට අපි ඊට කලින් කතා කරපු සූත්‍ර ටිකක් තිබ්බා මේ සෝතාපන්න වීමේ තියෙන වටිනාකම කොච්චරද ගෙවලා තියෙන ප්‍රමාණය සහ ගෙවන්න තියෙන ප්‍රමාණය සසරේ දීර්ඝත්වය පෙන්වන අනුමුතග්ග සංයුත්තේ. එතකොට ඒවා බුදුරණවහන්සේ බය කරන්න කිව්වා නෙමෙයි. බුදුරණවහන්සේ වුණා නිකන් මේ අර මේකට වැදගත්කමක් දෙන්න ඕන කියලා කිව්වා නෙමෙයි ඇත්ත කිව්වේ. එතකොට එහෙනම් කොච්චර අමාරුද අපට මේ කාරණාවකට යමු වෙන්න. එයි අපි ලෝකයේ විවහාරයෙන් අපට ලෝකයෙන් හරි අර දෙකකින් දෙකක් වෙනට අපට ඒ විග්‍රහ දෙකක් හම්බ වෙන නිසා. ඒකට එහා දෙයක් බුදුරණවහන්සේ පෙන්නපු දහම දැකවට පස්සේ සිද්ධ වෙන්නේ. ලෝකයේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව එකම ඒ වැරද්ද තමයි හම්බ වෙන්නේ. මේ කියන කාරණා වැරද්ද හම්බෙද්දි. වතුර කියන කතාව නෙමෙයි දැක්ම ලෝකය මිරිගුව කියන කාරණාව. එතකොට ඒක දකින්න කෝණේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මේ මිරිගුව කියන කාරණාව මම ඒ වගේ ස්වභාවයක් දර මාමඤ්ඤි කියලා වචනෙන් අදහස් කරන්නේ කියන්නේ වෙමි කියන එක සානස මඤ්ඤිතයක්ද මාමඤ්ඤි බවක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙනවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වෙමි කියන දැන් මෙතන ඇත්තටම නිකන් වෙමි නෙමෙයිනේ. මම වෙමි කියනකොට එතන කතෘ කියන කාරණාව යෙදීමක් එක්ක ඒක වැරද්දක් එක්ක හම්බෙන එකක් නෙමෙයි කියන එක. එතකොට දැන් මඤ්ඤණාවේ දැන් එතනත් අපිට හිතන්න ලොකු කාරණාවක් තියෙනවා. මාමඤ්ඤී කියන මඤ්ඤණාව ඉක්මුණා නෙමෙයි සම්පූර්ණයෙන්ම. ඉක්මුණා නම් නමඤ්ඤීනේ.
මඤ්ඤණාව ඉක්මුණා නම් නමඤ්ඤී. ඒතර මඤ්ඤණාව තියෙනවම මඤ්ඤීමත් නෙමෙයි. මඤ්ඤණා ඉක්මවීමත් නෙමෙයි. ඔන්න ඕක අපි හොඳට බලන්න. අපිට හිතෙනකොට මඤ්ඤණා ඉක්මුණා කියලා. ඉක්මුන්නේ නැහැ මඤ්ඤණාව තියෙනවා. හැබැයි තියෙනවත් නෙමෙයි. එතකොට මාමඤ්ඤී කියනකොට විධානයක් එක්ක තියෙන්නේ. ඕක තමයි අර වෙමි කියන මඤ්ඤණාව කියන එක විග්‍රහය එන්න තියෙන්නේ. දැන් අපට ඕන පැත්තකින් යන්න ගියාම එක්ක තියෙනවා එක්ක නැහැ කියන කාරණාවට එන්න තියෙන්නේ. එක්ක තියෙනවා එක්ක නැහැ කියන කාරණාවට. හැබැයි මේ දෙකම නැතුව පඨවි මාමඤ්ඤී. ආපෝ මාමඤ්ඤී. බලන්නකො ඒ කාරණාවට අපිට කොච්චර හිතන්න දෙයක් තියෙනවද කියලා. ඒ ඇයි මාමඤ්ඤී වෙන්නේ? නමඤ්ඤී නෙමෙයි. හිතන්න එපා නමඤ්ඤී කියන්නේ මාමඤ්ඤී කියන්නේ නමඤ්ඤී කියලා. නෑ මාමඤ්ඤී කියන්නේ මාමඤ්ඤී. නමඤ්ඤී නෙමෙයි. මාමඤ්ඤී කියන්නේ මඤ්ඤී නෙමෙයි. එතකොට දැන් මෙතන ප්‍රධාන කරලා පෙන්වන්නේ දැන් අතනදී මේ මූලපරයය සූත්‍රය සහ ඒ විග්‍රහයක් එක්ක දෙනකොට පෙන්වන්නේ යම් කරුණක් ඔස්සේනේ ඒ ඔක්කොම පෙන්වන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන රූපාරූප ඊළඟට අපි යවකලාප සූත්‍රය ගත්තොත් දිට සුත මුත මේ සෑම දෙයක් ඔස්සේම දැන් පෙන්නන එකක් එක්කනේ පැහැදිලි කරන්නේ. ඒතර පෙන්නන දෙයක් එක්ක පැහැදිලි කරනකොට ඒ පෙන්නවීමම කියන කාරණාව මඤ්ඤීමත් නෙමෙයි මඤ්ඤී නොවීමත් නෙමෙයි. බලන්න ඒකම අපිට කොච්චර හිතන දෙයක් තියෙනවද කියලා. පෙන්නනවා කියන කාරණාවම. හැබැයි විග්‍රහයක් නෙමෙයි පෙන්නන්නේ. දැන් මේ පෙන්නන්නේ විග්‍රහයක් නෙමෙයිද? දැන් මේ පෙන්නන්නේ විග්‍රහය කෙනෙකුට තව කෙනෙකුගේ ස්වභාවය පෙන්වන්න නෙමෙයිද? හොඳට ඒක හිතන්න. මූලපරියාය සූත්‍රයේ පෙන්වන කරුණුත් යවකලාපි සූත්‍රයේ පෙන්වන කරුණුත් පෙන්වීමක් නෙමෙයිද කරන්නේ. එතකොට මේ පෙන්වීමේදී අපට හම්බවිය යුත්තේත් යෝනිසෝ මනසිකාරී උත්පාදයට යමක් නෙවෙයිද? ඒ පෙන්වීම සිද්ධ කරන්නේ ලෝකයට. දැන් අපි දන්නවා මේ කියන්නේ දේශනා අහනකොට සමහර දේශනා තුළදී අපට මේ පටන් ගන්නමේදී කොහොමද පටන් ගන්න කියලා. ඒතකොට පෙන්වන්නේ ඒ කෝණේ ඉන්න කෙනාට. ස්වභාවය පෙන්වන්නේ. එතකොට ඒ කෝණේ ඉන්න දැන් අපි ගත්තොත් එහෙම මූලපරයය සූත්‍රෙම ඒ කෝණේ ඉන්නෙද්දිම ඉස්මතු වෙලා එනවා යෝනිසෝ මනසිකාරය. දැන් අපට හිතෙන්නේ දැන් මඤ්ඤණාව කියන කාරණාවත් හරි මඤ්ඤණාව මේකනේ. මේ මඤ්ඤණාව මේකනේ කියන කාරණාව හම්බ වුණා නම් මාමඤ්ඤී වෙන්නේ. අපට මඤ්ඤණාව කියන කාරණාවට එහා ගිහිල්ලා කියන්නේ මඤ්ඤණාව කියන කාරණාවක් කියන එක හම්බවීමක් දැන් එතන පෙන්වන්නේ විග්‍රහයක් මිසක් දකින කෙනාගේ දැන් අපි ගත්ත පුතඥය අසුතා පුතඥය සක්කාය දිට්ඨියෙන් යුක්තයි සංයෝජනෙන් කියන එකේදී අසුතා පුතඥය සක්කාය දිට්ඨිය හම්බ වෙනවා කියන එක නෙමෙයි විග්‍රහ කරන්නේ. සක්කාය දිට්ඨිය කියලා හම්බ වෙනවා නම් සක්කාය දිට්ඨිය දුරු කරනවා. මඤ්ඤණාවක් කියලා හම්බ වෙනවා නම් මඤ්ඤණාව දුරු කරනවා. හැබැයි මේක ස්වභාවය පෙන්නනවා. මේකයි කියලා. ඉතින් ඒ තුලදිත් ඒ මඤ්ඤණාව කියන කාරණාව හම්බ වෙනවා කියන්නේ. දැන් මඤ්ඤණාව අපි ගත්ත ප්‍රත්‍යක්ෂ මඤ්ඤණා ඉක්මන විග්‍රහයක් හම්බ වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඒ කරුණුත් දහම් පරයය පෙන්නපු කරුණුනේ. ඒ කරුණු තුලත් අපට හැම තැනකදීම යෝනිසෝ මනසිකාර උත්පාද එක්කම හම්බ වෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් මේ අතරම ඒ යවකලාප සූත්‍රයේම මේ මම ගොඩක් වෙන අයගේ අහලා තියෙන ඉස්සර මේ නමුත් මේ මගේ ජීවිතේ මම ඔය ඔච්චර මේ ගැඹුරට අහලා නැහැ. කියන අස්මීති අයම්නෝහම අස්මීති ඕවා දැන් අපි නිකන් ඒ දවස් නිකන් ඉගෙන ගත්තා විතරයිනේ. ඒ කියන්නේ මේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඔහේ නිකන් ඉගෙන ගන්න අර බන්ධනය ගැන ඉගෙන ගන්න එච්චරනේ කරන්නේ මේ. නමුත් දැන් අර මේ සාකච්ඡාවම කතා කරන්නේ මේ ගැඹුර එන්නේ මේ
කොච්චර අර අයමෝහම ස්මීති කෙනෙක් එහෙම මේ ගැඹුරක් තියනවාද කියලා දැන් මට ස්වාමීන් වහන්සේ කතා කරන නමේම මඤ්ඤණා මේ මාමඤ්ඤ නෙමෙයි මඤ්ඤණානේ. ඒතරේ මඤ්ඤණාව අදාළ ඒ කියන්නේ මඤ්ඤණාවක් තියනවා කියලා දැනගන්නවා නම් දුරු කරන ප්‍රතිපදාවට යනවානේ. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් පටිසම්පාද සමුදයත් එක්ක තමයි අස්මීති කියන එක හම්බෙන්නේ. අයමෝහම ස්මීති කතාවක් නෑ නේද? එතකොට නමුත් පටිසම්පාද නිරෝධයක් හම්බෙනවනේ ඒත් එක්කම ප්‍රඥාවට. එතකොට අර අස්මීති කියන මඤ්ඤණාව ඉක්මන බව හම්බෙනවා. එතකොට අර ඒක ගැන මේ මඤ්ඤණාවක් නෙමෙයි කියන්නේ. මඤ්ඤණා දකින්නවා නම් මඤ්ඤණාව කියන එක ඉක්මන හම්බෙන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද සමුදේ පැත්තේ තමයි මොන හරි විවහාරයක් නිහිත වචනයක් පරිවචනයක් ප්‍රඥප්තිය මොකක් හරි තියෙනවනම් තියෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ නාම රූප විඤ්ඤාණ පිටකට යම් ප්‍රඥප්තිය නිරුක්තිය පරිවචනයක් තියෙන්නේ කියලා. එතකොට මේ මඤ්ඤණාව මොකක් හරි තියෙනවනම් ඒ මට්ටමකට විතරයි තියෙන්නේ. එතකොට නිරෝධයත් ප්‍රඥාවට හම්බ වෙනවනම් අන්න අර අස්මීති කියන මානෙ ඉක්මවීමක් දකින්න. නමුත් එහෙම දකින්න නැතිකම තමයි අර නිරා එහෙම දකින්දිනුත් අශ්‍රවක්ෂය වෙන්නේ නැතිකොට එක්වීම තමයි අර නිරාමිස දුක් වේදනාව වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. මොකද නැත ඒක ඉතුරු වෙනවා කියලා නෙමෙයි ඒකෙත් ඉක්මවීම ප්‍රත්‍යක්ෂයෙන් හම්බෙන හින්දා තමයි එයාගේ දුක් නිරාමිස දුක් වේදනාවක් ගැන කතා කරන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් අපි මේ පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම මේ අස්මීති කියන කාරණාව දැන් හම්බ වීමේදී අපි හිතමු අයමම අස්මීති කියලාත් මූලිකව සක්කායදිට දුරු නොවීමත් එක්ක එයාට මේක සිදු වෙන ආකාරය හම්බ වෙනවනේ. සක්කායදිට දුරු නොවීමේදී දුරු වෙන මාර්ගයත් එක්ක ඒක දුරු වුණාට පස්සේ තමයි සම්පූර්ණයෙන් මේ අස්මීති කියන කාරණාවේ ස්වභාවය. එතකොට අස්මීති තමයි දැන් තියෙන්නේ. එහෙම කන්නේ දැන් බලන්නකො අපි සමහර මේ කරුණු හොයන්න ගියාම අපි තියෙන එක හොයන්න යනවා මිසක් තිබීම කියන කාරණාව නෙමෙයි බලන්නේ. ඇයි අපිට අර කල යුතු කාරණාවට එහා ගිහිල්ලා අපි වෙන එකක් හොයන්න යන නිසා. කල යුතු කාරණාවට එහා ගිහිල්ලා වෙන එක. දැන් අපි ගත්තොත් අර මඤ්ඤිති කියන ඒ කාරණාවේ පවා හිතන්න දෙයක් කොච්චර තියෙනවද? එතනත් හම්බුනේ හිතන්න දෙයක්. හැමතැනම හම්බෙන්නේ හිතන්න දෙයක්. එතකොට මේ හිතන්න දේ හම්බ වෙන කාරණාවට යමු වෙන්නේ නැතුව අපි ඒක මොකද්ද කියලා මෙහෙට දාගන්න බලනවා. ඔන්නෝක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසාම තමයි අපට තේරුම් ගන්න බැරි වෙන්නේ. එතකොට දැන් ඇත්තරම ගත්තොත් මඤ්ඤිති කියන කාරණාව යම් කිසි විදිහකට එක වැටහෙනකොට විමී කියන අස්මීති කියන අධිගතයට අස්මීති කියන විමී කියන බැස ගැනීමට යමු වෙනකොට එතනදී ඒකේ Nirodha කියන කාරණාවක් අත්විඳිනවනේ ප්‍රඥාවට. කයෙන් ස්පර්ශ නොකරට ප්‍රඥාව සත්‍ය ඥාන වශයෙන් අත්විඳිනවනේ. සමුදය සත්‍යයි නිරෝධ සත්‍යයි. දැන් තව එකක් හිතන්නකෝ. දැන් Nirodha කියන කාරණාවේදී අපි සාක්ෂාත් කරනවා කියන කාරණාවත් සමුදය කියන කාරණාවේදී මෙතනදී පොඩි අපිට හිතන්න එකක් තියෙනවා. ඔන්න ඔය කරුණුත් අපි හිතන්නේ ගොඩක් අඩගත්. දුක කියන්නේ පිරිසිඳ සොයන්න තියෙන්නේ. පිරිසිඳ සෙව්වා. හොඳට හිතන්න. පිරිසිඳ සෙව්වා. ලැබුණද දුක? නෑ පිරිසිඳ සෙව්වා. පිරිසිඳ සොයලා ඉවරයි. ලැබුණද? නෑ. සමුදය ලැබුණද? ප්‍රහාණය කළා. ලැබුණනේ ප්‍රහාණය කළා. Nirodhe සාක්ෂාත් කළා. Nirodhe සාක්ෂාත් කළා කියනකොට ඒත් ලැබුණාද? දැන් Nirodhe කියනකොට සාක්ෂාත් කළා කිව්වට Nirodhe කියනකොට මොකද්ද ලැබුණේ? ඕන සමුදේ නම් හමුණා කිව්වනම් හරි. ලැබුණා කිව්වනම්. මොකද එතකොට යම් කිසි දෙයක් කියන්න තියෙනවා. දුකත් ලැබුණා කිව්වනම් හරි. කියන දෙයක් තියෙනවා. Nirodhe ලැබුණා කියනකොට මොකද්ද කියන්න තියෙන්නේ? Nirodhe සාක්ෂාත් වුණා කියන මොකද්ද කියන්න තියෙන්නේ? Nirodhe කියන වචනේම සාක්ෂාත් කියන වචනේ මේ දෙක එකතු වුණාම ඒ වචන දෙකෙන්ම තියෙන නිර්වචනය වික්ම වෙලා. ඒ වචන දෙක සම්බන්ධ වෙන තැනදීම අර සාමාන්‍යයෙන් කතා කරන සාක්ෂාත් වීම ලැබුණා කියන නිර්වචනය ඉවර වෙලා. මග වැඩුණා. වඩලා ඉවරයි. මග වඩලා ඉවරයි. මග වඩලා ඉවරයි කියනකොට ඉවරයිනේ වඩලා.
ඒත් ලැබීම කියන කාරණාවක් දෙන්නේ. එතකොට එහෙනම් ඒ සාක්ෂාත් වීම පැත්ත. හැබැයි ඔය ඔක්කොම එහෙනම් යම් කිසි විදියකින් සත්‍යයි කියලා හම්බෙනකොට සහ පිරිසිදු සෙවිය යුතුයි දුක. සමුදය ප්‍රහාණය කළ යුතුයි. නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. මාර්ගය වැඩි යුතුයි කියනකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ කාරණාව කියන තැනදීම එහෙනම් මේ සෑම දෙයක් පිළිබඳවම නිර්වුල් භාවයක් හම්බෙලා. ප්‍රඥාවට හම්බෙලා. කයෙන් ස්පර්ශ කරනවා කියන තැනදී ලැබිලා නැහැ. එතකොට එහෙනම් මෙහෙම නුවණකින් යුක්තව කෙනෙකුට දකින කෝණය ඉස්මතු වුණා නම් නුවණකින් යුක්තව දකින කෝණය ඉස්මතු වුණා නම් ඒ නිසා තමයි උපරිම ආත්ම හතක් කතා කරන්නේ. ඒ නිසා තමයි අර උදාහරණ වලින් වැලිකට හතක උපමාව දෙන්නේ මහ පෘථුවියත් එක්ක හසදලා. ඇයි අර නිරෝධ සත්‍ය කියන කාරණාවේ තියෙන අසාමාන්‍ය බවත් එක්ක. එතකොට මේ මෙන්න මේකට නිරෝධය පිණිස මේ පැවැත්මේ අසාර භාවය අපි උනත් බලන්නකො වැරද්දක් කරනකොට අපි කොච්චර අකමැතිද? වැරදි බව දැනගෙන කරනකොට ඒත් එක්ක ඉන්නකොට ඒකෙන් ඉක්මවන්න මොනේ කැමැත්ත තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ඒ දුක් වේදනාව කියලා කතා කරන්නේ පුජ්‍යලයක් Tamanට ලබා ගන්න කියන දුක නෙමෙයි. දැන් අපට එතනත් මතක් වෙන්නේ පුජ්‍යලයක් Tamanට ලබා ගන්න කියන දුකනේ. පුජ්‍යලයක් Tamanට ලබා ගන්නවා කියන දුක ඉක්ම වෙලා. සක්කාය දිට්ඨියත් එක්කනේ පුජ්‍යලයක් Tamanට ලබා ගන්න බැරි වුණාම දුක හටගන්නේ. නමුත් මේ දුක පුජ්‍යලයක් Tamanට ලබා ගන්න දේ නොලැබුණා කියන දුක නෙමෙයි. එහෙනම් බලන්නකො බුදුරණවහන්සේ පෙන්නපු දහම් කරුණු අපි කෑල්ලක් ඒකේ අපේ කෝණේ කෑල්ලක් දාගෙන ඒකේ තියෙන කාරණාව ගන්න නැතුනොත් අපිට කොච්චර වරද්ද ගන්නවද අපි. ඉතින් ඒ නිසා ඒ දුක් වේදනාව කියන එකට අපි සාමාන්‍යයෙන් කතා කරන එකක් නෙවෙයි. පුජ්‍යලයා මැදිහත් මනින කියන්නේ දැන් නිරෝධය පිළිබඳව මාමඤ්ඤී තියෙන්නේ. මාමඤ්ඤී තියෙන නිරෝධයේදී නිරෝධය පිළිබඳවනේ අන්න එක හිතන්නේ. නිරෝධය එක්කනේ. එහෙනම් ඒ නිරෝධය පිළිබඳව කොහොම නුවණක් තියනවද? මාමඤ්ඤී වුණාට. නිරෝධය පිළිබඳ ඔන්නෝක අපට අමතක වෙනවා. අපි නිරෝධය කියන කාරණාවට තන නොදී මාමඤ්ඤී කියන කාරණාවට විතරක් කලින් කතා කරන්න යනවා. බෑ නිරෝධී මාමඤ්ඤී කියන එක. ඔන්නෝකත් එක තමයි අර දුක නිරාමිෂ දුක කියන කාරණාව. දුක කියන එක දැන් අපි ගත්තොත් ඔය සලායතන විභංග සූත්‍රය විග්‍රහ කරනකොට සාමිෂ නිරාමිෂ පැත්ත කියන කාරණාව ඔස්සේ තමයි විග්‍රහ කරගෙන යන්නේ. පැති දෙක සාමිෂ නිරාමිෂ. දැන් එතනදී වැදගත් වෙන්නේ සාමිෂ නිරාමිෂ බවත් එක්කනේ. අපි වැදගත්කම දැම්මොත් සැප දුක අදුක්කම සුඛ කියනකොට අපට මනින්න පුළුවන් එකකින් විතරයිනේ. කොහෙන්ද නිරාමිෂෙන් මනින්න තියෙන්නේ? එහෙනම් මේ සැප දුක අදුක්කම සුඛ සාමිෂ නිරාමිෂ කියන පැත්තත් එක්ක යන්නට ඕනේ. ඉතින් ඒ නිසා හොඳට හිතන්න සෑම කාරණාවක් පිළිබඳවම ඇත්තටම ඒ කරුණු ගොඩක් හිතන්න තියෙන දේවල්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ ඇත්තට මෙතන ඇත්තටම හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කතා කරපුවේ දැන් මට ඔබ වහන්සේ කියද්දි මට හිතුනේ දැන් මේ නිරෝධය කියන සලායතන නිරෝධෝ නිබ්බාන විනාට විඥාන නිරෝධෝ ඕනයක් කියනවනේ තණ්හක්කයෝ එහෙම දැන් ඒක ඒ අරමුණු ගන්න බැහැනේ අනාරම්මන කියලා එහෙම කියනවනේ එතකොට දැන් දැන ගැනීමකින් ඔන්න දැන් මට අරගෙන මේක නෑ කියලා නම් එහෙම අරමුණු කරන්න පුළුවන් දෙයක් නෑ කියලා දැනගන්න පුළුවන් නමුත් අරමුණු කරන්න බැරි දෙයක් අරනේ දෙයක් කියලා කියන්න මට තේරෙන්නේ කොහොම කියන්නේ අරමුණු කරන්න බැරි ඒ කියන්නේ අනාරම්මන අන්න ඒ ස්වභාවය ප්‍රඥාවට හම්බීම මේ ස්වභාවය සාක්ෂාත් වීමකින් ස්වභාවින එක අර දැන ගැනීමක් විඳීමකින් අපහු හිතලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතකොට ඒක අරමුණු කරන්නවත් බැරි කොට මේ එතකොට
ඒ ගැන දුක් වේදනාව පුද්ගලයෙකුට වෙනම උපදින්න බැහැ. ඒතකොට එතන තව ගොඩක් ගැඹුරක් තියෙනවා කියලා මට හිතෙනවා ඔබ වහන්සේ කියදී තේරුම් ගන්න. තරසන්නේ ඔය එක ඇත්ත. කියන්නේ පුජ්‍යලයකට උපදින්න පුළුවන් කියන අර කියන්නේ පුජ්‍යලයක් මනිනවා කියන කෝණයට එහා ගිහිල්ලා කියන්නේ අපි දැන් නිවීම කියන කාරණාව දැන් මැනීම ඉක්ම වෙලානේ. නමුත් මෙතනදී අපි අනිවාර්යයෙන්ම බලන්නට ඕනේ දැන් එතනත් අපි තව විස්තරේ තවත් බැලුවොත් ඒ දුක කියලා පෙන්වන්නේ චක්කුං අනිච්ඡං අස අනිත්‍ය වශයෙන් ඒ දුක් වශයෙන් අනාත්ම වශයෙන් හම්බ වීමෙදිනේ. ඉතින් මේ විග්‍රහයේදී මේ දුක කියන කාරණාවේදී කොච්චර හිතන්න දෙයක් තියෙනවද? ඉතින් අපි ඔන්න ඔය විදිහට හිතන්නට ඕනේ, කල්පනා කරන්නට ඕනේ. අපි ගත්තොත් අපට ඇත්තටම හිතන්න තියෙන කරුණු බොහෝමයක් තියෙනවා. ඒ හිතන්න තියෙන කරුණු තිබුණට අපි ඒකට ඊට අදාළ කෝණයෙන් බලන්නේ නැහැ. ඔකයි තියෙන ප්‍රශ්නේ. ඊට අදාළ කෝණයෙන් බලනවා නම් හිතන්න දේවල් ඕන තරම් තියෙනවා. යෝනිසමනසිකාට ඉඳ තියෙන ඒවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ගොඩක් පිංසන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ කියන මට්ටම වෙලා නැතුව නමුත් යාගේ අවිද්‍යාව දැන් අපි අර සංකත දර්ශනය තුල උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන කාරණා තුනනේ සංකත දර්ශනයේ ශේකයට තියෙන. ඒකට යාට අර පිටියක් තියෙනවා කියන එකත් එක්කද ස්වාමීන් වහන්සේ අපිට මේ ගැන හිතන්න වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇතරම එතන තාපොඩි අපි නිරවුල්කමක් ඇති කරගන්නවා. සංකත දර්ශනය නෙමෙයි සංකත ලක්ෂණ. සංකත දර්ශනය කියනකොට අපට දර්ශනය කියනකොට පටිච්චසමුප්පාදේ. දර්ශනය කියන්නේ පටිච්චසමුප්පාදේ සංකත ලක්ෂණ. ඒකට සංකතේ ලක්ෂණ. මොකද ලක්ෂණිකය තමයි තුනක් විග්‍රහ කරන්නේ. දර්ශනය කතා කරනකොට දැක්මක් විග්‍රහ කරන්නේ. එතකොට එතනදී කෝණේ තියෙන්නේ උපාද අය හට ගන්න නැති වෙන ස්වභාවය. නමුත් සංකතේ ලක්ෂණයක් කියනකොට ඒක කරුණු තුනකින් කතා කරනවා. කරුණු තුනක් තියෙනවා. උපාද තිතස උපවායෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. එතකොට දැන් උපාද වය කතා කරාත් තිතස අඤ්ඤතත්තම් කතා කරාත් මේ තුනම සංකතේ ලක්ෂණ. මේ තුනම කොයි විදිහට කතා කරත් අනිවාර්යයෙන්ම පැවැත්ම නිරුද්ධ වී නැහැ. පැවැත්ම නිරුද්ධ වී නැහැ. උපාදයක් කතා කරන්න බෑනේ වය කතා කරන්න බෑනේ උපාදයක් කතා නොකර. අපිට තිතස අඤ්ඤතත්තම් අතහරිමුකෝ. වයක් කතා නොකර උපාදයක් කතා කරන්න බෑ. නිරෝධයක් කතා කරන්න බෑ. සමුදයක් කතා නොකර. දැන් මම අර කලින් කිව්වේ නිරෝධේ සාක්ෂාත් වුණා කියන තැනදීම ඒ නිර්වචන ඔක්කොම ඉක්ම වෙනවනේ. හැබැයි නිරෝධයක් කතා කරනවා නම් සමුදයක් කතා කරන්න වෙනවා. ඒ කියන්නේ පැවැත්මක්මයි. නිදහස් වෙලා නැහැ. දැක්මක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. ඒක තමයි දර්ශන කෝණය. එතකොට දැන් ඒක තමයි සාමික විමුක්තියක් ලබන, ඒක තමයි මාර්ගය ඉස්මතු කරන්නේ. මාර්ගයේ හැටියට භාවිතා කරන මාර්ගයක් හැටියට ඉස්මතු කරන්නේ, කියන්නේ පුරුදු කරන මාර්ගයක් හැටියට සමුදය අස්තංගම දැකීම. හැබැයි මාර්ගයක ඉන්නවා කියන කාරණාවේදී මාර්ගයක ඉන්න අපිට ගත්තොත් මාර්ගයයි ඵලයයි කියලා දෙකක් කතා කරනවානේ. එතකොට මාර්ගයේ ඉන්නවා කියනකොට එයා පුරුදු කිරීමක් කතා කරන්න ඕනේ. මාර්ගයේ ඉන්නවා කියනකොට පුරුදු කිරීමක්. ඵලයේ ඉන්නවා කියනකොට පුරුදු කිරීමක් එක්ක නෙමෙයි. එතකොට එහෙනම් අපි ගත්තොත් සෝතාපන්න කෙනෙක් මාර්ගයේ පුරුදු කරනවා කියලා ගත්තොත් එහෙම එයා පුරුදු කරන්න යමු වෙනවා. සෝතාපන්න වුණ කෙනා සකදාගාමී මාර්ගය නෙමෙයි. සෝතාපන්න වුණ කෙනා සකදාගාමී මාර්ගය නෙමෙයි. ඒක සෝතාපන්නයි. එතකොට සෝතාපන්න කෙනාට එයා ඵලයේ ඉන්නේ. ඵලයක් එයා අත්විඳලා තියෙනවා. මාර්ගයේ පුරුදු කරනකොට අන්න දැකීමකට යමු වෙනවා. ඒ දකින්න කෝණේ. දකින්න කෝණේ කියන්නේ දැක්ම. ඒක සාමික විමුක්තියක් වෙනවා. ඒ දැකීමත් එක්ක. ඒක පුරුදු කිරීම දික්ම වෙනවා. එතකොට ඔය කරුණු තුනම කතා කරන තැනදී හම්බ වෙන්නේ පැවැත්ම කියන ඒ කියන්නේ සේකයාගේ ලෝකයේ කෝණේ කියන කාරණාව. අර තිතසඤ්ඤතත්තං කියන කාරණාව කතා කරන්න තියෙන්නේ මාර්ගයේ භාවිතා නොකරනවා කියන කාරණාවයි. මාර්ගයේ භාවිතා නොකරනවා. සාමුක විමුක්තිය වාසය නොකරනවා කියන කාරණාවයි. හැබැයි මොකක් කතා කරා? මාර්ගයේ තිබ්බත් මාර්ගයත් දැක්මත් ඊතර වීම නෙමෙයි. දැක්මක්. දර්ශනීය. සංකතය කියලා කියන්නේ ඒ දැක්මේදී
දකින කෝණ දැකීමේදී ඒ දැකීමේ ස්වභාවය තමයි සංකතයේ ලක්ෂණ හැටියට පැහැදිලි කරන්නේ. ඉතින් තුනම කතා කරන්නේ ඒ පැවැත්මත් එක්ක. හැබැයි ත්‍රිතස් අනිතත්තම් පඤ්ඤායති කියන කාරණාව කතා කරනකොට අපි ඒකත් බලන්න ඕනේ. අර මම අර කලින් විග්‍රහ කරා වගේ මේ පැත්තේ ඉඳලා යමක විග්‍රහයකට එහා ගිහිල්ලා මේ පැත්තේ ඉඳලා යමක විග්‍රහයකට යන්න ගියාම එතනදී අපට තියෙනවා සංසිද්ධියක් වෙනම. හැබැයි ඒ පැහැදිලි කරේ බුදුරන් වහන්සේ සේකයා සංකත බව හම්බ වෙන ලක්ෂණ තුනයි. මිසක් සේකයෙක් කියලා නම් කිරීමක් එක තව කෙනෙකුට ඒ සංකත බව කියන විග්‍රහය හම්බ වීම නෙමෙයි. එතකොට එහෙනම් ඒ කරුණු තුලිනුත් අපට යෝනිසෝ මනසිකාර උත්පාදයක් ඉස්මතු වෙනවා. මොකද ඒක අසාමාන්‍ය විග්‍රහයක් නිසා. අසාමාන්‍ය විග්‍රහය. මම පුංචි තව කාරණාවක් කියන්නම්කෝ. දැන් අපි දන්නවා අනිත්‍ය සංඥා නිත්‍ය සංඥාව ගැනීම නේතන්ඨානං විච්ඡති. සුඛ සංඥාව නේතන්ඨානං විච්ඡති. අනත් සංඥාව නේතන්ඨානං විච්ඡති. සේකයක් දේශයෙන් ඉන්නකොට රාගයෙන් ඉන්නකොට අපි නিত্য අනිත්‍ය සැප දුක අනාත්ම ආත්ම කියන විග්‍රහ ඉගෙන ගත්ත තැනදී අපි දන්නවා රාගයක් දේශයක් ඉස්මතු වෙන්නේ කෙනෙක් පාදක කරගෙන. එතකොට නිට්ටයයි කියලා ගැනීම මුල් කරගෙන. එතකොට මම කල්පනා කිරීම මුල් කරගෙන. හැබැයි මේ දර්ශනයට ඉපත් වෙච්ච සේකයකගේ කිසි වෙලාවක නිට්ටය සපාත්ම සංඥාව නැහැ. අපි සංකල්පයකින් පමණක් නිට්ටය සපාත්ම සංඥාව නැහැ කියලා දාගන්නේ නැතුව මේ විග්‍රහය එක්කම යමු වෙලා බලන්න ගියොත් එහෙම කොහොමද මේක වෙන්නේ? අපි මූලිකව ඉගෙනගත්ත කරුණු එක්ක බලනකොට ඒක වෙන්න බෑ. ওই නිසානේ සෝතාපන්න කෙනා හැම වෙලෙම සෝතාපන්න නැහැ කියලා කතා කරන්න යන්නේ. දෘෂ්ටිගතික වෙලා. I think සාධාරණයිනේ. රාගයේ දේශය තියෙනකොට මේ සක්කාය දිට්ඨිය නැත්නම් නිත්‍ය සපාත්ම සංඥාව තියෙනවා කියලා කතා කරන්න එනවනේ. අර මේ පැත්තේ දැනුමේ කාරණාව විතරක් දාගත්තාට පස්සේ. හැබැයි අපි එතන යෝනිසෝ මනසිකාට ඉඩ දුන්නොත් එහෙම අර නිශ්චයකට යන්නේ නැහැ. ශ්‍රද්ධාව පාදක වෙලා යෝනිසෝ මනසිකාට ඉඩ දුන්නොත් නිශ්චයකට යන්නේ නැහැ. නැත්තම් කෙනෙක් නිශ්චයකට නොයා ඒක හිතන්නේ නැතුව නිකන් ඉන්නවා. නැත්තම් තව කෙනෙක් දෘෂ්ටිගතික වෙනවා. දැන් ඒ කරුණු දෙකෙනුත් ප්‍රකට වෙනවානේ. ඔලියන්ති එකේ අචිදාවන්ති එකේ. ඔලියන්ති කියන්නේ බැස ගන්න. අපිට බැස ගන්නවක මතකින් රූප පේනකොට බැස ගන්නවා විතරයිනේ. සද්ද ඇහෙනකොට බැස ගන්නවා විතරයිනේ. අන්න බැස ගත්තා. නිෂ්ඨාවකට ගියා. මොකක් හරි එක. ඒ කාරණාව. අචිදාවන්ති අතික්‍රමණය කරනවා ඒක. බුදුරණවහන්සේ නොකියුව කාරණාවක් එක ඊළඟට කතා කරන්න යනවා. මොකද්ද සෝතාපන්න කෙනා සෝතාපන්න වුණාට හැම වෙලෙම මේක සක්කාය දිටි ප්‍රහාණය වෙච්ච එකක්. හැම වෙලෙම නෑ නිත්‍ය සපාත්ම සංඥාවක්. හැම වෙලෙම අනිත්‍ය යුක්ඛනාත්ම ස්වභාවයක්. හැම වෙලෙම නෑ. අන්න අතික්‍රමණය. අන්න අර මේ පිහිටීම එච්චරයි හිතන්නේ නෑ. ඔන්න ඔය දෙකම අතික්‍රමණය. ඔය දෙකම ඉක්මවලා මොකක්ද වෙන්නේ? චක්කුමන්තෝ පස්සති කියන කාරණාව. ඉතින් ඒ නිසා මේ අපි ගොඩක් වෙලාවට හිතනවා ඇති දැන් අහන ප්‍රශ්නයක් අහනවා. නමුත් උත්තරයට වඩා ප්‍රශ්නයත් අතහැරිලා වෙන පැත්තකට යමු වෙනවා කියලා. ඉතින් අපිට මම අර කලින් කියලා තියෙනවානේ ප්‍රශ්නෝත්තර බවකින් එහා ගිහිල්ලා විචක්ෂණශීලී බව ඉස්මතු වීමනේ ප්‍රශ්නීය තුලින් හම්බ වෙනවා. එතකොට අභිධර්ම කියන පැත්තනේ ඉස්මතු වෙලා ඉන්නේ. ඉතින් ඒක හම්බ වෙනවා නම් අන්න ඒක තමයි අභිධම්ම අභිවිනය කතා උලාර ප්‍රාමොජ්ජයකට යන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට ඒ තිතියක් එක්ක තිතස්ස මොකක්ද? අන්න ඒකත් එක්කනේ අර මොකක් හරි ප්‍රකටත්වයක් අපිට කතා කරන්න පුළුවන් නම් දැන් එතකොට ඔන්න කයක් හම්බෙන්න පුළුවන්. ඒක එහෙම සත්‍ය දැකීමකට එතකොට ආයේ අන්න පස්සති නෙවෙයි පස්සති ඉන්නවනම් කයක් හම්බෙන්න බෑනේ. පජානාත් නෙවෙයි එතනදී අර සතිපට්ඨාන සූත්‍රය තියෙන. එතකොට එහෙම තිතියක් ඉන්න තමයි තිතිය අඤ්ඤ තත්ත්වයක්. ඉන්න තමයි එහෙම කයක් කියලා අරමුණු වීම අර පජානාත් වීමත් එක්ක පස්සති වෙන්න පුළුවන්. ඒතර සායනස් දැන් එහෙම කරද්දී අන්තිමට ඉතින් දැන් අර මේ සතිපට්ඨානේ වැඩෙනවා කියන ඒවත් අන්තිර වැඩිලා අන්තිරේ දැන් පංච උපාස්කන්ධයේ උදේ වැඩ
කියලා එහෙම දැන් එහෙම මුලින් ලම් කරන්න පුළුවන්. නමුත් දැන් ඒ වගේ මට්ටමකට එනකම් හිතපත් වෙනවා කියන්නේ ඒ කියන්නේ අරහෙමයි කියන්නේ ගොඩක් කියන්නේ සම්පූර්ණ ඒ ප්‍රඥාව පවා මේ උපරිමයටම ගිහිලා නේ කියන්නේ අර ලෝක ගෝචරත්වයේ කියන්නේ මේ සාමාන්‍ය මට්ටමකට එහා කියලා සම්පූර්ණ ඒ මට්ටමින්මයි ගෝචර කියන්නේ චිත්තයක් ඒ පැත්තට පිහිටි ගොඩාක් අඩුවීමක් එක්ක ගිහිල්ලා එන්න වර්ධනය වීම කියන එක එතන තව ටිකක් අපිට කියලා දෙනවා සමහරවිට තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් අපි ඇත්තටම තිතිය කියලා අපි ගන්නවා කියන කාරණාව දැන් ඕකත් ලෝකේ විග්‍රහයක් එක්කනේ කතා කරන බුදුරණවහන්සේ. තිතිය කියලා අපි ගන්නවා කියන කාරණාවේදී අපට හම්බ වෙන්නේම තිතිය කියන නිර්වචනය මොකද්ද? දැන් ලෝකයේ නිර්වචනයක් හම්බ වෙනකොට ලෝකේ දාගන්න තියෙන්නේ අපි දන්න කෝණයේ තිතිය මේ ඒ කියන කාරණාව මේ තියෙන්නේ. අපට ඒක හම්බ වෙනකොටම අපේ කෝණයේ ගිහිලා තියෙනවා තිතිය කියන සැනට නිත්‍ය සපාත්ම කියලා. හැබැයි මේ ශේකයාට සංකතය බව හම්බ වෙන කාරණාවේදී ඒක ඉක්මවීමෙන් තිතිය හම්බ වෙලා තියෙනවා. ඒක ඉක්මවීමෙන් තිතිය හම්බ වෙලා තියෙනවා. එතකොට ඒක ඉක්මවීමෙන් තිතිය හම්බ වුණා කියන එකත් තිතියයි කියන අපේ විග්‍රහයේදී තිතිය හම්බ වෙනවා කියන එක දෙකක් නේ. අපේ විග්‍රහයේදී තිතියක් කියන හම්බ වෙන එකත් ශේකයාගේ දර්ශන කෝණයේදී සංකතයේ ලක්ෂණයක් හැටියට තිතිය හම්බ වෙන එකත් දෙකක්. ඉතින් ඒ නිසා තමයි ඒ තිතිය කියන කාරණාවත් අපි හොඳට නිරවුල් කරගන්නට යන්නට ඕන නැත්තේ. මොකද හේතුව නැත්තම් අපි ඒකත් අපේ පැත්තේ කෝණයෙන් මනිනවා. අපේ පැත්තේ කෝණයෙන් ලේබල් කරගන්නවා. ඒකත් එක තමයි අපට ගොඩාක් අපි යම් කිසි තැනක නිෂ්ඨාවකට යොමු වෙන්නේ. ඉතින් ඒ නිසා මට සම්පූර්ණයෙන් බණ්ඩාරහ ප්‍රශ්නේ නිරවුල් වුණේ නැහැ. මොකද මගේ අවධානය පොඩ්ඩක් වෙනස් වුණා. මේ අපි ඒ විදිහට අපි කල්පනා කරන්නට ඕනේ. තෙරුවන් සරණයි. එහෙමයි සර් ගොඩක් පිං. තෙරුවන් සරණයි දැන් අර ඒකයාගේ සාමයික විමුක්තිය යම් අවස්ථාවක ලැබෙනවා. ඒ වගේම නික්කම්ම සිත් උමනස්සයත් තව අවස්ථාවක ලැබෙනවා. කොහොමද ඒ දෙක අපි තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හිතන්න ඕන කාරණාවක් තමයි ඉතින් ඇහුවෙන. සාමික විමුක්තිය ලැබීම කියනකොට අපිට ඇත්තටම ගන්න තියෙන්නේ නෙක්ඛම්ම දෝමනස්සයට වඩා නෙක්ඛම්ම සෝමනස්සය කියන එක. සාමික විමුක්තිය ලැබීම කියනකොට. මොකද බුදුරණවහන්සේ ළඟ නෙක්ඛම්ම දෝමනස්ස ඇතහැලා නෙක්ඛම්ම සෝමනස්සය අල්ලගන්න කියනවනේ. මොකද නෙක්ඛම්ම සෝමනස්සයේදී කතා කරන්නේ ඒ දැකීමෙන් ඒ පීටි ආදී බොජ්ජංග කරුණු මේ වගේ දේවල්. ඒක සාමික විමුක්තිය හැටියට ගන්න තියෙන්නේ. අතන සාමික විමුක්තිය හැටියට නෙමෙයි ගන්න තියෙන්නේ. හැබැයි සාමික විමුක්තිය හැටි දැන් අපි ගත්තොත් ගෝධික ස්වාමීන් වහන්සේ. ගෝධික ස්වාමීන් වහන්සේට ওই ප්‍රශ්නේ නෝ. ওই ප්‍රායෝගිකව මේ ප්‍රශ්න ඉස්මතු වෙලා තියෙන ගෝධික ස්වාමීන් වහන්සේට. එතකොට ඒකත් එක තමයි ගෝධික ස්වාමීන් වහන්සේගේ පරියාය සම්පූර්ණ ඉස්මතු වෙන්නේ. දොමනස්සයක් නේ තියෙන්නේ. දොමනස්සයක් තියෙනවා ආයි සාමික විමුක්තියට සමාදිනවා. ආයි දොමනස්සයක් වෙනවා ආයි සාමික විමුක්තියට සමාදිනවා. එතකොට තමයි සාමික විමුක්තිය එක එකිනුත් ඉක්මවීමෙන් නිවෙන්නේ. හැබැයි අපි හිතමු දැන් මේවට අපට වෙන වචන දෙන්න නැහැ. ඒකයි වැඩි තියෙන්නේ. දොමනස්සේ නැතුව මුලා වෙලා ඉන්නවා කියලා. දැන් අපට මුලා වෙලා තමයි මුලා නැති වෙලා නැහැ. දැන් අපි ගත්තොත් විසාකලා හිම මුලා වෙච්ච ඕනසනම් තියෙනවනේ මුලාව දුර වෙලා නැහැ. ඒතොර ගේහිත සොම්නස් දුම්නස් එකක් තියෙනවනේ. එතකොට ගේහිත සොම්නස් දුම්නස් තිබුණාට දර්ශන දකීමේ කෝණ වෙනස් වෙලා නැහැ. හැබැයි දැකීමේ කෝණ වෙනස් නොවුනට දැකීමේ කෝණ වෙනස් වුණාට මේ ලෝකේ රාග ද්වේෂ කියන කාරණාව ලැබුණට දර්ශන කෝණයත් එක්ක මේ අර දෝමනස්සයත් නෙමෙයි තියෙන්නේ. නෙක්ඛම්සිත සෝමනස්සයත් නෙමෙයි තියෙන්නේ. සාමික විමුක්තියත් නෙමෙයි. හැබැයි ඒ වුණාට දර්ශන කෝණයක් යුක්තයි. බලන්නකො මේ හරිම මේ අපි මේක හිතන්න ගත්තට හිතලා නිශ්චයකට ගන්න පුළුවන්ද කියලා. හිතන්න ගත්තට හිතලා නිශ්චයකට යන්න බෑ. එතකොට මේකෙදී අපිට තව තවත් වැදගත්කමක් ඉස්මතු වෙලා එන බුදුරන් වහන්සේම. දැන් අපි දැන් හොඳට හිතලා බලන්නකො මේ පටිච්චසමුප්පාද ගැන අපි කතා කරා. අපි දැන් පටිච්චසමුප්පාදය ගැන කතා කරපු කාරණාවේදී අපට
අන්න හිතන්න දෙයක් තියෙනවානේ කියලා මේක හිතන දෙයක් නේ කියලා අපි ඒකට විතරක් සෑහීමකටපත් වෙනවා. නමුත් අර කරුණු ටිකක් ගත්තට පස්සේ මේ කරුණු ඒවත් කියන්නේ නිවීමත් එක්ක පැහැදිලි කරපු කරුණු දැන් එතනදිත් මේ හිතන්න ඕන දෙයක් හම්බෙන්නේ නැද්ද? එතනත් හිතන්න ඕන දෙයක් හම්බ වෙනවා. ඇයි මේක තේරුම් ගන්න බෑනේ නේද? තේරුම් ගන්න එහෙම හම්බෙන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේක දෙකක්. හැබැයි නෙක්ඛම්ම සෝමනස්ස කියන එක නම් සාමික මුත් එක්ක කතා කරන්න පුළුවන්. මොකද එතන ප්‍රීතිය ආදී කරුණුත් එක්ක කතා කරන්නේ නිවිලා නැති නිසා. හැබැයි නෙක්ඛම්ම සෝමනස්ස කියන කාරණාව සාමාන්‍ය ගෘහස්ත වාසයේ කියන්නේ ගෘහ සෝමනස්ස කියන එකට සේකයාගේ ඒකටත් ඉක්ම වෙච්ච එකක්. ඊට අපි එහෙනම් මේ අවසන් කරමු දැන් වෙලාවත් ඉවරයි. අපි අද දවසේදී බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් දහම කතා කිරීම තුළින් ඒ ධර්මයේ සහ බුදුරජාණන් වහන්සේවත් ආර්ය මහා සංඝරත්නයත් ඉස්මතු වුණා. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආර්ය මහා සංඝරත්නයේ සත්‍යානුභවයෙන්ුත් මම මේ ධර්මයේ කතා කරන්නේ තථාගත වචනයම ඉස්මතු කරන්න ඕනේ කියන අදහසින්. ඉතින් ඒ සත්‍යනොත් අපි ධර්ම සාකච්ඡා ආදී කර රැස් කරගත්ත පුණ්‍ය බලයෙන් සහ අපි තුල ගුණධර්ම දියුණු වීමෙන් ඒ ඇති කරගත්ත සියලු සත්‍යානුභවයෙන් මේ ලෝකෙට දාවි තිබෙන ශ්‍රී ලංකාවට දාවි තිබෙන මේ කොරෝනා වසංගත බිය සියලු දෙනාගින් දුරු වී සතුටින් වාසය කරන්න හැකියාව ලැබේවා. ත්වන් සරණයි.